වීඩියෝ වෙනවා. හරිනේ? ඊළඟට බලමු හතරවෙනි ගැටලුව. හතරවෙනි ගැටලුව තියෙන ප්‍රතිශත සම්බන්ධව පුතාලා අහලා ඇති ගණන් හදලා ඇති වරිපණම් බදු සම්බන්ධ. වරිපණම් බදු කුඩේ අය කරන්නේ නගරාශ්‍රිතව ජීවත් වෙන අය නේද? නගරාශ්‍රිතව ජීවත් වෙන ප්‍රධාන මම්මාර්ගයේ අවට ජීවත් වෙනවා නම් අනිවාර්යෙන් වරිපණම් බදු අය කරනවා. මේ එහෙම අය කරන නිවසක වාර්ෂික වටිනාකම රුපියල් 25000 පළාත් පාලන ආයතනයේ 107ක වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතයක් අය කරයි නම් ගෙවිය යුතු වාර්ෂික බදු. එතකොට ඕගොල්ලෝ මේක කරන්නේ රුපියල් 25000න් 107ක් බලන්න. එතකොට මේ ළමයන් අහන්නේ කාර්කෝකටද දෙන්නේ කාර්කෝකට නම් ඔයාලා දන්නවා වර්ෂයකට කාර්කෝ 4ක්. එහෙනම් මේක එන බදු මුදල 4කට බෙදිය යුතුයි. එහෙම බෙදන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් පුතාලා සුදු කරන්නේ බිඳු දෙකට බිඳු දෙකක් කැපිට යනවා 100න් බෙදනවා කියන එක අදහස 250 න් උඩ වෙනවා. උත්තරේ 0.4535 තුනක් ඉතුරුයි 1750. බලන්න නැවත හරිද කියලා. වාර්ෂික වටිනාකම රුපියල් 25000 බදු අය කරන්නේ 107ක් බිඳු දෙක සුදු කරා අපි 100න් බෙදුවා 250 න් උඩ කරා 4ක් බිඳු 4.535 තුනක් ඉතුරුයි 4ක් දෙක 14යි 3යි 17යි. මේ ඔයගලන්ට දෙන්න තියෙන අවවාදේ පළමු පත්‍රයේ කරද්දී ටිකක් ඉක්මනට කරන්න. කරලා පහු වෙලා ඔයගොල්ලෝ ආපහු හදපු සෑම ගානක්ම බලන්න. මොකද අපි විශ්වාස කරගෙන ඉතාම විශ්වාසයෙන් හදන සමහර ගණන් අපිට නොදැනුවත්ව වැරදිලා තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම නැවත බැලීම ඉතාම වැදගත් තමයි. ඊළඟට පස්වෙනි ගාන පුතේ ජ්‍යාමිතිය ගාන ඔයගොල්ලෝ දන්නවා ඇති මේකට ප්‍රශ්න මුල් ප්‍රශ්න 25 තුන ජ්‍යාමිතිය ගාන 8ක් ඇතුළත් කරනවා. සාමාන්‍ය පෙළ විභාගයේදී ඒක තමයි ඒ හදන ව්‍යුහේ හැටි. මෙතන සෙන්ටිමීටර් 8යි මෙතන සෙන්ටිමීටර් 6යි A B C ත්‍රිකෝණය. මෙතන අංශක 90 ගන්න ඕන අපි නේද? මෙතන 90 පුරුද්දට දැමුණා. අර්ධ වෘත්තයේ කෝණය මේ විස්කම්භය නම් මෙතන අර්ධ වෘත්තයේ කෝණය සෘජු කෝණයක් විය යුතුමයි. අනිවාර්යයෙන්. ඒක අපිට දෙන්නේ අපි දැනගන්න ඕනේ මෙතන සෘජු කෝණයක් ගන්න. මෙතන අංශක 90ක් තියෙනවා පුතේ. මෙතන පාදේ 8ක් මේ පාදේ 6ක්. අපෙන් අහන්නේ වෘත්තයේ විස්කම්භයේ දිග සොයන්න. මේ දිග හොයන්න නම් ඔයාලට ට්‍රක් දාලා මේනකොට දැන් මේ ගණන් හදලා පළපුරුද්ද తీරවා නම් මතක් වෙන්න ඕන පයිතගරස් සම්බන්ධය. මම මෙන්න මේ දිග x කියලා ගන්නවා. අරගෙන පයිතගරස් සම්බන්ධය භාවිතා කරනවා. පයිතගරස් සම්බන්ධය භාවිතා කරද්දී අපි ගන්නේ කර්ණපාදයේ වර්ගය සෘජු කෝණයේ අඩංගු පාද දෙකේ වර්ගවල එකතුවට සමානයි කියලා ගන්නේ. උදාහරණ මතක ඇති. x වර්ගයේ 8 වර්ගයේ දරුවනේ 64යි 6 වර්ගයේ 36යි පුතේ. මේ දෙක එකතු වුණාම වෙනවා 100ක්. ඊට පස්සේ ඊට පස්සේ කරන්නේ මේ x තියලා ඔයාලා දානවා මෙතනට වර්ගමූලයේ වර්ගී වර්ග කරගෙන සඳහා x වල උත්තරේ සෙන්ටිමීටර් 10යි. එහෙනම් අපි යටි ලියනවා විස්කම්භය සෙන්ටිමීටර් 10ක් කියලා. හයවෙනි ගැටලුව බලන්න මොකද්ද කියලා. මේක බීජීය භාගය ඇතුළත් සමීකරණයක්. මේ සමීකරණ වල සමහර දරුවෝ පළවෙනි පියවර හදනවා ඊළඟ පියවර ආරම්භනවා නම් දැකලා තියෙනවා. එහෙනම් අපි සැලකිලියෙන් බලමු අද සම්පූර්ණ ගානම කරලා කොහොමද ලකුණු දෙකම ගන්න. පුතාලා සමීකරණයක් විසඳන්න පුතේ මෙන්න මේ x ආරම්භ කරගෙන මෙයා හොයන්න අරමුණින් තමයි ගාන හදන්න පටන් ගන්න. මේ දෙකක් මේ පහක් මේ හතරක් අයින් කරලා x තනි කිරීම තමයි අපි අරගෙන. විවිධ හතර අරයි යන යහපැත්තට ධන හතරයි. මේ පැත්තේ ඉතුරු වෙනවා 5 බෙදීම 2යි x. බලන්න මේ පියවර පැහැදිලි කියලා පුතේ. විවිධ හතර මේ පැත්තට ගියාම දරුවනේ ධන හතරයි. 6යි 4යි 10යි වුණා. 5 බෙදීම 2යි x. හරහට මොන කරන්නේ පුතේ හරස් මිනිතේ 2යි x වරක් 10 20යි x බෙදීම. ගොඩක් දරුවෝ මම දෙන්න කියලා ඔච්චරයි කරන්නේ. විවිධ හතර අරන් ගියා අර පැත්තට ධන හතරයි ඊට පස්සේ සුළු කිරීම නවත්තලා. එහෙම අවශ්‍යතාවයක් නෑ. හරියම ලේසි. ගණිතයේ තියෙන හරස් ගුණිතේ 2යි x වරක් 10යි 20යි පුතාලා දෙපැත්තම බෙදනවා 20 දෙනවා. සරල වුණාම විතරේ පහෙන් බෙදන පුතාලා මෙයට 4යි 1යි. ඔන්න ඔබයි ඒ ගණන් තුන හදාගන්න. මම හිතන ඔයාලට තේරෙන්න ඇති කියලා අපි ඊළඟ ගණන් තුනට යනවා. නැවතත් ජාමිතිය ගානක් පුතේ 7 වෙනි ගානක් තියෙන්නේ.
දැන් බලන්න මේකේ මේ ජාතික ගානකදී මම උදාහරණ මතක් කරනවා තව ජාතික සම්බන්ධතාවයක් කලින් වැඩිවිට අපි කතා කරා. මෙන්න මේක. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමේ සෑදෙන බාහිර කෝණයේ අභ්‍යන්තර සමකෝණ දෙකේ එකතුවට සමානයි. මේ බාහිර කෝණය නම් එයාගේ මධ්‍ය වෙන්න අභ්‍යන්තර කෝණය අනිත් අභ්‍යන්තර කෝණ දෙකද අභ්‍යන්තර කෝණ තුනක් තියෙනවා ත්‍රිකෝණයක. ඒකේ මේ බාහිර කෝණයට මධ්‍යව තියෙන අභ්‍යන්තර කෝණය අනිත් අභ්‍යන්තර කෝණ දෙකේ එකතුව මේ කෝණයට සමානයි. එහෙනම් මෙතන 120ක් නම් මෙන්න මේ ඉර චූටකට අමතක කරලා පුතේ මේ අමතක කරොත් මේ අභ්‍යන්තර සමකෝණ දෙකේ එකතුව 120ට සමාන වෙනවා. එහෙනම් මේ 120 හැදිලා තින්නේ මේ 70ක් මේ කෝණෙත් එකතු වෙලා පුතේ. එතකොට ඕගොල්ලෝ හිතලා බලන්න මෙතන 120 70 අයින් කරගත්තාම මේ කෝණයට අයිති වෙනවා 50ක්. අපි යන්නේ ඒක කියමු ඉස්සෙල්ලා BAD කෝණය. BAD කෝණය මේ කෝණය හොයාගන්න පුළුවන් 120න් අඩු කරනවා පුතාලා 70. තේරෙනවද නේද? ඒක ඔව් 170 කරනවා 50යි. එතකොට මේ 120ක් නම් මේ බාහිර කෝණය හැදෙද්දී මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු වෙනවා. එතකොට පුතේ 50ක් එනවා මෙතනට. ඒ 50ෙන් 30ක් අඩු කරලා x වලට 20 ගන්න පුළුවන්. එහෙනම් x වල උත්තරේ ගන්නේ 50ෙන් 30ක් අඩු කරනවා පුතාලා උත්තරේ 20. ඔන්න මේ ගන්න හදන ඒ ගන්න තේරුම් නැති දරුවෝ ඉන්නවා නම් මතක් කරගන්න. මම ඉතින් මේක පොඩ්ඩක් දරුවෝ දන්නවා. පාදයක් දික් කිරීම සෑදෙන කෝණේ ත්‍රිකෝණයේ එළියේ හැදෙන එක අපි එකට කියන්නේ බාහිර කෝණය කියලා පුතේ. බාහිර කෝණය දරුවනේ මේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු සමානයි. මෙයා 70ක් නම් පුතේ මෙයාගේ කෝණේ එකතු වෙලා තමයි 120ක් හැදෙන්නේ. 120ෙන් 70ක් අඩු කරනවා අපි හොයාගත්ත BAD කෝණ. මේක 50ක් 50න් 30ක් අඩු කරාම x වල උත්තරේ 20. 8 වෙනි ලෙවල්. ඈතට අටවෙනි ගැටලුව අපිට තියෙන දත්ත නිරූපණයේ පාඩමෙන් ඒ කියන්නේ වටප්‍රස්ථාර ගැටලුව. වටප්‍රස්ථාර ගැටලුව බොහොම පහසු ගැටලුවක් පුතේ මේක. 110ක් කේන්ද්‍රික කෝණයේ තියෙනවා වාණිජ විෂය ධාරාව තමයි ඒක තෝරගෙන තියෙන්නේ මේ ණය නේද? වාණිජ විෂය ධාරාව. එතකොට වාණිජ විෂය ධාරාව තෝරා ගන්නා දරුවෝ පුතේ 22ක් ඉන්නවා. 22ක් ඉන්නවා. අපෙන් අහන ප්‍රශ්නේ මොකද පුතේ? 15 දෙනෙකු කලා විෂය ධාරාව තෝරාගත්තේ නම් වටප්‍රස්ථාරයේ නිරූපණය කරන්න කියලා කියනවා කලා විෂය. කලා විෂය දක්වනවා පුතාලා තව කේන්ද්‍රික ඛණ්ඩයක් කලා විෂය වෙනුවෙන් අපි අඳින්න ඕනේ. ඒ අඳින්න අපිට වැදගත් පුතේ එකම එකයි. මොකක්ද ඒ කේන්ද්‍රික ඛණ්ඩයට අදාළ කේන්ද්‍රික කෝණය. කොහොමද අපි ඒක හොයාගන්නේ? තර්ක කරමු මෙන්න මෙහෙම. ළමයි 22ක් නිරූපණයට මොනවද තරක් කරන්නේ? හරි වැදගත් එකක්. නිරූපණයට අපි ගන්නවා අංශක 110ක්. හොඳට බලන්න. ශිෂ්‍යයෝ 22ක් නිරූපණය කරන්න අපි ගන්නවා 110ක්. තර්කයේ මේකයි. සිසුන් සිසුන් එක්කෙනෙක් නිරූපණයට බලන්න 110 වාලා බෙදනවා 22කින් අංශක 5. අංශක 5. හොඳට බලන්න එක් විදිහට දෙනවා කියලා. ශිෂ්‍යයෝ 22ක් වාණිජ කරනවා. වාණිජ කරන ශිෂ්‍යයෝ වෙනුවෙන් වෙන් කළ දෙන කේන්ද්‍රික කෝණය අංශක 110ක් පුතේ. ශිෂ්‍යයෝ 22ක් නිරූපණය අංශක 110යි. එක ශිෂ්‍යයෙක් නිරූපණයට 110 22 බෙදුවම අංශක 5යි. අපේ කලා විෂය ධාරාව සඳහා වෙන් කරන්නේ කලා විෂය සඳහා හොයාගන්න පුළුවන් මේව. බලන්න පුතේ කලා විෂය ධාරාව සඳහා 15 දෙනෙක් ඉන්නවා. එහෙනම් එක ශිෂ්‍යයෙක් වෙනුවෙන් අංශක 15ක් නම් කලා විෂය ධාරාවට 15 15ක් 5 අංශක 75. එහෙනම් අපි මෙන්න මේ චූට්ටක් මේ හැරෙලා අංශක 75ක් කියලා කලා විෂය ධාරාව පිළිගන්නවා. මම හිතන්නේ වරක් තේරුණා නැත්නම් ඒකට වතාවක් කියලා දෙන්නම් පුතේ. අංශක 110ක් වාණිජ අංශය සඳහා වෙන් කළ දරුවෝ 22ක් වෙන්නේ. අපේ තර්කය මේකයි. 22ක් නිරූපණයට අංශක 110ක් නම් එක් ශිෂ්‍යයෙක් නිරූපණයට අංශක කීයක් අවශ්‍ය වෙනවද? 5යි. ශිෂ්‍යයෝ 15ක් කලා විෂය ධාරාව සඳහා එක ශිෂ්‍යයෙක් වෙනුවෙන් අංශක 5ක් නම් ශිෂ්‍යයෝ 15ක් වෙනුවෙන් උදා ගන්නවා 15ක් 5 75යි. පැහැදිලිද? තව ගැටලුවක් හදන්න ඉඩමදි. මේ දෙක බලන්න කොහොමද කියලා. මේ ගානයි මේ ගානයි. ඊළඟට මම එනවා පුතේ 9 වෙනි දාසට.
අපිට දීලා තියෙනවා රූපයේ දැක්වෙන්නේ කේන්ද්‍රික ගණ්ඩයේ කෝණය අංශක 45ක් වූ කේන්ද්‍රික ගණ්ඩයක් ආකාරයට සකස් කරගත් මල් පාත්‍යයක අරය 7ක් නම් වර්ගඵලය සොයන්න. පුතාලා දන්නවා සාමාන්‍ය පෙළ විභාගයේ පළමු පත්‍රය සඳහා අරය භාවිතා කළ හැක්කේ අරය සඳහා භාවිතා කරන 7 ගුණාකාරය ඒ වගේම කේන්ද්‍රික කෝණයේ අංශක 45යි අංශක 90යි අංශක 180යි විතරයි. එහෙනම් දැන් මේ 45 සම්බන්ධ කරලා ගැටලුවක් දීලා තියෙනවා අංක 9 මෙහෙම. මේ රූපයක් අපිට ලැබිලා තියෙනවා. ඔයාලා මේක අහලා ඇති. වර්ගඵලය කියන්නේ මෙහෙමයි පුතේ. වර්ගඵලය කියලා ලියලා 45 බෙදීම 360 වාරයක් 5r වර්ගය. පුතාලා දන්නවා 45 1යි 360ට 8යි 8න් 1යි 5 වලට 7න් 22යි අරය මීටර 7 වැඩි කිරීම මීටර 7. ඇයි 7 වල දෙකක් ගත්තේ? r බල 2. r බල 2 කියන්නේ r වරක් r. r කියන්නේ අරය. අරය 7යි. එහෙනම් 7 වරක් 7. බෙදීම යන සුළු කිරීම. ඊටාම් ප්‍රවේශයෙන් කරොත් කොහොමද සුළු කරන්නේ? 7ව 1යි පුතේ. 7ව 1යි. 2ව 11යි. 2ව කියන 4යි. මෙතනින් එහාට තව සුළු කිරීම අමාරුයි. මෙහෙම කරනවා. 11 වරක් 7 දරුවනේ 77යි වර්ග මීටර බෙදීම 4ක් තියෙනවා. මතක එක දානවා සමහර දරුවන්ට ටක් ගාලා කලබලයට 11 වරක් 77යි කියලා දානවා. බෙදීම 4 අමතක කරලා. ඉතින් ගාන වර්ගද මේ පියවර ලකුණක් කරා අවසාන පියවර ලකුණ අහිමි වෙනවා. එහෙනම් 77 පුතේ අපි බෙදලා බලනවා 4ෙන් පොඩ්ඩක් කරන් බෙදන්න. 4 4 1යි 3යි 34 9යි 4 9 36යි 3 1යි. තියෙන පුතේ දශම දෙක තියෙන බිඳුවක් දානවා 10ට 1යි 4 2 8යි 20ට 4 5යි 4 20යි උත්තරේ ලැබුණේ 19.2යි 5යි වර්ගමීටර. 10 වෙනි ගැටලුව පුතේ සන්නිදර්ශනයේ භාවිතයෙන් පූර්ණ සංඛ්‍යාවක වර්ගමූලයේ සෙවීම 10 ශ්‍රේණියේ දෙවෙනි පාඩයේ පුතාලා මේක ඉගෙන මේක සංඛ්‍යා තේමාවට ලැබිච්ච ගණන් අපිට 7 වර්ගමූලයේ සොයන්නේ. දරුවනේ ඔයාලා අහලා ඇති 25 වර්ගමූලයේ 5යි කියලා. ඇයිද කියලා හිතුවොත් උගුරු කියයි. සර් 5 වරක් 5 25. ඇත්ත. වර්ගමූලයට ලැබෙන අගය නැවත එමාගෙම වැඩි කරාම අදාළ වර්ග සංඛ්‍යාව ලැබෙනවා. අපි එහෙම උදාහරණයක් ගත්තොත් 36 වර්ගමූලය 6ක් නේ. 6 වරක් 6 නැවත 36යි. 100 වර්ගමූලය 10යි නේ. 10 වරක් 10 නැවත 100 ලැබෙනවා. ඒ වගේ වර්ගමූල 4 යම් අගයක් ආවොත් ආසන්නව ඒ අගයම ගුණ කරොත් ආසන්නව වර්ගමූල 7ක් ලැබෙනවා. හරියටම වර්ගමූල 7 ලැබෙන්නේ නැහැ. දැන් අපි බලමු ඔය ලැබිලා තියෙන අගයන් එක්ක ඔය මම කියපු කාරණාත් සිහිපත් කරගෙන 2.6 ගුණ කරාම ලැබිලා තියෙනවා. එතන පොඩි සුළු කිරීමේ දෝෂයක් තියෙනවා පුතා පේපර් එක ප්‍රින්ට් කරසම. ප්‍රින්ට් කරලා තියෙන විදිහ පොඩි ගැටලුවක් තියෙනවා. පොඩි මිස්ටේක් එකක් අපි බලමු. ඇත්තටම 2.6 ගුණ කරලා දශමික අමතක කරලා 6ක් 36 6 12 3 15 12 එකක් තිබුණා දෙවරක් දෙන 4ක් 5යි. එනවා දරුවනි 670 දශම ස්ථාන දෙක තිබුණා මෙතන එන්න පුතේ 6.7 අන්න පේපර් එක පොඩ්ඩක් අන්නේ හදාගන්න. එතන 6.7යි පුතේ එන්න ඕන. හොඳයි. ඊට පස්සේ ඔහොම උත්තරයක් තියෙනවා. මම කියලා දෙන්නම් කොහොමද? 2.2යට ගුණ කරලා 7.84ක් තියෙනවා. එතනටත් මට හිතෙනවා ඒකත් වැරදි. එතරම් හදාගන්න පුතේ 2.7 එන්න ඕන. හොඳයි. ඒක පොඩි මේ පේපර් එක print කරලා පොඩි දෝෂයක් වෙලා තියෙන්නේ. උත්තර දෙකේ මොන ඔන්න ඔය දෙක. මේකත් අපි මුඩ කරලා ටක් දාලා හදාගමු. විභාගෙ නියම වෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. 7.14යි උතේ උත්තරේ 7.2යි. ඔන්න ඔය මුද්‍රණ දෝෂයක් තිබ්බා. අපි ඒක හරිගස්ස ගන්න පුතාලා හැමෝම හරිගස්ස ගන්න. මේකේ පුතාලා බලන්න නිවැරදි පිළිතුර තෝරන්න. දැන් 7 වර්ගමූලයේ මේ උත්තර දෙකෙන් ගත්තොත් 1 2.6 1 2.7 ඒක තීරණය කරන්න මේ 7ට ආසන්න උත්තරේ දිහා බලන්න. පුතාලා බලන්න 6.76ද 7.2යි 7ට ආසන්න කියලා. පුතාලා දන්නවා 7ක් වෙන්න නම් තව 100න් පංගු කීයක් මෙතනට ඕනද? මේ මෙතන 100ක් වුණොත් නේද එහා පැත්තට එකක් යන්නේ. මේ 76 100ක් වුණොත් සමයව ගත්තොත්
76 100ක් වුණොත් නේ එහා පැත්තට එකක් ගිහලා 7 බවට පත් වෙන 100ක් වෙන්නේ 76ට තව දශම කොටස් කීයක් අඩුද 100න් පංගු 24ක් අඩුයි ඉතින් බලන්න මෙතන 24ක් આવොත් 100ක් කියලා අරගත්ත කියලා මෙන්න 7 බවට පත් වෙන්නේ මෙතන 7ට වඩා 100න් පංගු 29ක් වැඩි 100න් පංගු 29ක් වැඩි මෙතන 100න් පංගු 24ක් අඩුයි එහෙනම් 7ට වඩා ආසන්න උත්තරේ මෙයාලම නිසා වර්ගමූල 7 සඳහා පළමු සම්නිකාශන නිවැරදි පිළිතුර 2.6 එහෙනම් උසාලා වර්ගමූල 7 සඳහා හොඳ උත්තරේ 2.6 කියලා බලන්න මේ ගැටලුව නැවත අපිට මේ වගේ ගැටලුවක් ආවම පුතේ වර්ගමූල 7 සඳහා නිවැරදි උත්තරේ මේ දෙන්නකින් තෝරද්දී අපි තෝරන්නේ 7ට වඩාම ආසන්න පිළිතුර 7ට වඩාම ආසන්න පිළිතුර බලද්දී පුතාලා බලන්න මේක 7ට වඩා 100න් පංගු 29ක් වැඩි මේක 7ට 100න් පංගු 24ක් අඩුයි එහෙම බැලුවම පුතේ වඩාම ආසන්න පිළිතුරු මේක ඒ නිසා නිවැරදි පිළිතුර 2.6 තමයි අපිට ලකුණු ලැබෙන්නේ 11 වෙනි ගැටලුව සමාන්තර ආශ්‍රිත ගාන නැවතත් ජාන්ති ගැටලුව පුතා අපිට දීලා තියෙන දත්තත් එක්ක x හොයන්න කියලා කියන්නේ මෙන්න මෙතන 61 කොණයක් තියෙනවා. ක්‍රම කීපයක් භාවිත කරනවා. ඔයගලන්ට මම මතක් කරනවා මේ සමාන්තරාශ්‍රයේ පාද සමාන්තර බව රූප කරන්නේ නැහැ. පුතාලගේ අහනවා සමාන්තරාශ්‍රයේ කෝණ සම්බන්ධව මොකද්ද සමාන්තරාශ්‍රයේ ලක්ෂණය ඔයගොල්ලෝ කටපාඩම් කරන්නේ ප්‍රමේය කොටසක් තියෙනවා සමාන්තරාශ්‍රයක මොකද වෙන්නේ කෝණ සම්මුඛ කෝණ මොකද වෙන්නේ ඔව් සම්මුඛ කෝණ සපානේ මෙතන 60ක් නම් පුතේ මෙතන 60ක් ගන්න පාවිච්චි කරන්න පුළුවන් දැන් ඕවා ගණන් හදලා පුරුදු වුණාන් පස්සේ ටිකක් හදන්න ගණන් හොයාගෙන සමාන්තරාශ්‍රය ගණන් ටිකක් හදලා බලන්න පුරුදු වුණාට පස්සේ මේක නිකම්ම ඇඟට එනවා දැක්ක ගමන් මතක් වෙනවා මෙතන සම්මුඛ කෝණේ මෙතන 60ක් නම් ඒකට සම්මුඛ කෝණෙත් 60ක් දැන් බලන්න පුතේ අපි කුංචික කාලේ ඉගෙනගත්තු ජාතික සම්බන්ධය මොකද්ද ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශ කීයද 180යි ගුඩ් 180ක් එතකොට මේ තුන් දෙනාගේ එකතුව 180ක් පුතාලා මෙතන සම්බන්ධතාවයක් දෙනවා x ධන 40 ධන 60 සමානයි 180යි 40යි 80 40යි 60යි පුතේ එකතු වුණාම 100යි මේ ධන 100 පැත්තෙන් 100 අඩු කරාම එක ධන 100 පැත්තට ගියාම නැත්නම් දෙක පැත්තෙන් 100 අඩු කරාම x වල උත්තරේ දරුවනි. ඒතකොට උදේ මේ ගානට වැදගත්ම කාරණා දෙක මම ජාතික සම්බන්ධ දෙකක් භාවිතා කරා බලන්න ඉතාම නිරවුල් ඒවා තේරෙනවද කියලා මොකද්ද මෙතන 60ක් පේපර් එකේ තිබුණේ නැහැ මෙතන 60 තිබුණේ. ඇයි මෙතන 60ක් ගත්තේ? මතකද? සමාන්තරාශ්‍රයේ සම්මුඛ කෝණ සමානයි පුතේ. මේ කෝණය 60ක් නම් මේ කෝණෙත් 60යි. ඒ 60 අරගෙන තමයි මෙතන ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180 කියලා ගත්තේ. එහෙනම් එකතුව අරගෙන අපි උත්තරේ 80යි කියලා ගත්තා. පැහැදිලි? 12 වෙනි ගැටලුවේදී 12 වෙනි ගැටලුව අසමානතා සම්බන්ධයෙන් තමයි පුතාලගෙන් ප්‍රශ්න කරලා දෙන්නේ. මේකෙත් තියෙන පුංචි දුර්වලතාවයක් දරුවන්ගේ පැන පුළුවන් මේක විසඳනවා. අවසානයේ කියව ගන්න. එහෙනම් හොඳට බලන්න මේ ප්‍රශ්න ලකුණු දෙකම ගන්න කොහොමද කියලා. ඍණයක අරන් යනවා මේ පැත්තට. අපි ඉස්සෙල්ලා විසඳලෙමු. ධනෙ කොහොමද? දෙපැත්තම බෙදෙනවා පුතේ දෙකෙන් මේක විසඳලා මොකද කරන්න කියලා අපි ඊළඟට බලමු. ඉස්සරහින් කියලා තියෙනවනේ. විසඳු කියලා නෑ. එතකොට අපි ගන්නේ සියලු සංඛ්‍යා පුතාලා සංඛ්‍යා රේඛාව විභාග ප්‍රශ්න පත්‍රයේ තියෙනවනේ. ඕකේම කරන් දෙන්න ඕගොල්ලන්ට. මෙන්න මේ තුනේ ඉලක්කම වල රවුමක් ඇඳලා තුනට වඩා අඩු දිගුතේ මේ අසමානතාවය අපිට ලැබිච්ච පිළිතුර x කුඩයි 3 x කුඩයි 3 තුනට වඩා අඩු ටික. එහෙනම් පුතාලා ටිකක් අද කරලා පැන්සලෙන් මේ පාඩ කරන්න. පොඩ්ඩක් පාඩ කරමු වෙන පද කරලා අද ගන්න. එහෙනම් නැවත වතාවක් කියලා දෙනවා බලන්න. මේක අපේ ගානේ කොටස් දෙකයි. එකක් තමයි අසමානතාව විසඳා ගැනීම. කොහොමද කරේ? ඍණේ කරන් ගියා මේ පැත්තට ධන 1යි පුතේ 5යි 1යි 6යි දෙපැත්තම දෙකෙන් බෙදුවා 3යි විසඳගත්තා. ඒක සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරන්න කියලා දෙනවා. අපිට ලකුණු දෙක හම්බෙන්නේ එතකොටයි. පුතාල කරන්නේ මෙහෙමයි. x අඩුයි 3ට වඩා. මේ තුන පැත්තෙන් කියන්නේ අඩුයි. එහෙනම් විසඳුව 3ට වඩා අඩු ටික. එහෙනම් තුනේ ඉලක්කම පෙන්නලා අඩු ටික මෙහෙට පාඩ කරලා දාන්න. 13 වෙනි ගැටලුව. a' ඡේදන b. a අනුපූරකය ඡේදනයේ b. මේ ප්‍රදේශයට අදාළ
ප්‍රදේශ වෙන් රූපයේ අඳුර කර දක්වන්න. වෙන් රූපයේ තියෙනවා උදාහරණයක් අඳුර කරන්න තියෙන්නේ මෙන්න Aට අයිති ටික මෙන්න Bට අයිති ටික. එතකොට මේ කොටස පුතාට පාඩම් කරන්න කොයි ටිකද? Aට අයත් නොවන Bට අයත් වන පොදු ප්‍රදේශය. Aට අයත් නොවන A ග්‍රහුමෙන් එළිය. A ග්‍රහුමෙන් එළිය ගුවම පුතේ Aට අයිති නැහැ ගුවම මේ ටික ඔක්කොම Aට අයිති නැහැ. Bට අයිති ගුවම B ගේ මේ මුළු රවුමයි අයිති. ඒ දෙකේම පොදු ප්‍රදේශය මෙන්න මේ ප්‍රදේශයේ උඩ පාඩම් කරන්න. බලන්න පුතාලා Aට අයිති නැති ඒවා ගුවම පුතේ මේ එළිය Bට අයිති ඒවා ගුවම මෙතන අතර මේලේ නෙවෙයි ඡේදනය කියන පොදු දෙක. Aට අයිති නැති ඒවා Bට අයිති ඒවා පොදු ප්‍රදේශය තමයි මෙතන පාඩම් කරලා දෙන්නේ. අපි සරලව කියනවා Bට පමණක් අයිති ප්‍රදේශය. පැහැදිලිද? කොහොම ලේසි ගැටලුවක්. 14 ගැටලුව. ත්‍රිකෝණ අංගසම යුගල නම් කර අංගසම අවස්ථාව ලියා දක්වන්න. මම හිතනවා මේක මේ ගණන් දෙක ඔයගොල්ලෝ බලන්න හොඳට බලලා වුණා. මම මේ දෙක මකලා තමයි මේ ගණන් හදන්න යන්නේ. පැහැදිලිද? හරි. බලන්න මේ ගණන් අසමානතා ගණන් කේවල දෙකක් එක්කම ගන්න පුළුවන්ද? A dash කියන්නේ Aට අයිති නැති බව, ඡේදනය කියන පොදු ටික, එහෙනම් Aට අයිති නැති ටිකේ Bට අයිති ටිකේ පොදු ටික තමයි පුතේ පාඩම් කරලා දැක්වීම මේක මකලා කියලා දෙන්න එක ගන්න. ත්‍රිකෝණ අංගසම දාන්න. පුතේ අංගසම ත්‍රිකෝණය වල තෝරන්න ආපු ගැටලුවක පුතාලා අනිවාර්යයෙන්ම කරන්න දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? මේකේ දීලා දෙති අනිත් කෝණ පුළුවන් ටික පුරව ගන්න. මේක නම් තවදුරටත් අපිට කෝණ දෙක තියන්න බෑ. කෝණ දෙකක් එකපාර කියන්න බෑනේ. කෝණ දෙකක් දීලා නම් ඉතුරු කෝණ කියන්නේ 20යි 30යි 50යි පුතේ 180 අඩු කරාම 130යි එකක්. අර මොනෝමියල් සුළු කරලා ඔක කරලා 130. මෙතන 20යි. එයි 130යි 30යි පුතේ 160යි අඩු කරාම 20. දැන් පුතාලා හොඳට බලන්න ප්‍රශ්නේ තුල අංග සම වෙන්නේ මොන ත්‍රිකෝණ යුගලද අංග සම අවස්ථාවක් කියන්නේ කියලා. ඕගොල්ලෝ බලන්න මේ හැම ත්‍රිකෝණ යුගලකම පාද දෙකක් තියෙනවා සමාන වෙච්ච. එහෙනම් පාද දෙක. කෝණෙ මොකක් හරි එකක් පේනවා. නමුත් පාපෝප අවස්ථාව ගන්න ඕන. අපි පාපෝප අවස්ථාව ගන්නකොට ඕගොල්ලෝ මතක ඇති පාපෝප අවස්ථාවේ මුතේ කියනවා අපිට ත්‍රිකෝණ යුගලක ත්‍රිකෝණයක පාද දෙකක් සමග අන්තර්ගත කෝණය පාද දෙකක් සහ අන්තර්ගත කෝණය තවත් ත්‍රිකෝණයක පාද දෙකකට හා අන්තර්ගත කෝණයක සම මොකක්ද මේ අන්තර්ගත කෝණය කියන්නේ මේ අපි සමානය කියලා සලකුණු කරන පාද දෙක අන්තර්ගත කරගෙන ඉන්න කෝණය. ඒ පාද දෙක හම් වෙලා හැදෙන කෝණය තමයි පුතේ සමාන වෙන්නේ. නැතුව වෙන කෝණ හරියන්නේ නැහැ. දැන් මෙතන බලන්න. පාද දෙක අන්තර්ගත කරලා දින කෝණය 30යි. මෙතන පාද දෙක අන්තර්ගත කෝණය 130යි. මෙතන පාද දෙක අන්තර්ගත කෝණය 130යි. එහෙනම් ඔයාලට පැහැදිලිවම පේනවා ඇති අන්තර්ගත කෝණය මෙතන 30යි මේ දෙකේම 130යි. එහෙනම් මේ දෙක තමයි අපිට ගැලපෙන්නේ. අපි කියනවා අංග සම ත්‍රිකෝණ යුගලය කවුද? ABC ත්‍රිකෝණය හා XYZ ත්‍රිකෝණය අංග සම අවස්ථාවක් කියනවා පාපෝප අවස්ථාව. පුතාලා දෙන්නටි මේ ත්‍රිකෝණ යුගලේ ඇයි ඒ දෙකව තෝරගත්තේ කියලා අපි එහෙනම් අපිට ඒ ලැබිච්ච ත්‍රිකෝණ වල කෝණ ඒ සලකුණු කරගන්න අවශ්‍ය දේවල් සම්පූර්ණ කරගෙන තමයි ගාන හිතන්නේ. බලන්න මේ ගාන තේරුණාද කියලා ලියා ගන්න අවශ්‍ය වෙච්ච ඉක්මනට ලියන්න. මේ දෙකම තියෙනවා. මෙතන ලකුණක් දෙනවා පුතා මෙතන ලකුණක් දෙනවා. මේ ත්‍රිකෝණ වල අහලා තියෙනවනේ ඒගොල්ලෝ ත්‍රිකෝණ වල අහලා තිබුවම ත්‍රිකෝණ වල අනිවාර්යයෙන් ලියන්න ඕනේ. අංග සම අවස්ථාව තිබුණාම ඒක ලියන්න. ඒක ලකුණු දෙක දෙන්න මේ කොටස් දෙක ගන්නවා. පාලුස්සේ ගැටුවා. අපි තාම හොඳ ගැටුවා. sin x සමානයි
AB බෙදීම AC නම් අපෙන් අහනවා sin 90 ඍණ x. හරි මේ ගාන හදන්න උදේ අපිට ත්‍රිකෝණයක් ලැබිලා තියෙනවා. මේ ත්‍රිකෝණේ මේ පාදයේ AB එතන AC මේක AC මේක BC. පුතාලා දන්නවා sin වල අනුපාතය සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදයේ සකසයින් බහුගොස්සබඩයෙන් දන්නවා නේද? එතකොට මේ x කියන කෝණය මොකද කියලා දීලා නැහැ. x ට සම්මුඛ පාදයේ AB. එහෙනම් අපි x දාගමු පුතේ AB ට සම්මුඛ කෝණය. මොකද මම කියපු තේරුම් ගන්න පුතාලට sin x වලට අපි මේ දීලා දෙන උයුමලියන පාදේ යන්නේ පුතේ මේ කෝණයට සම්මුඛ පාදය. මේ කර්ණ පාදයේ ඕකේ. කිසි ගැටලුවක් නැහැ. කර්ණ පාදයේ AC. සම්මුඛ පාදේ ගන්න වෙන්නේ x ට AB කියලා. x ට AB සම්මුඛ පාදේ නම් මේ සම්මුඛ පාදයට x තමයි සම්මුඛ කෝණය පුතේ. එහෙනම් මෙයා x. නමුත් අපෙන් අහලා තියෙන sin 90 ඍණ x. එහෙනම් මේ ත්‍රිකෝණයේ එක කෝණයක් sin 90 ඍණ x වෙනවා. ඉතින් තමයි. ඒ sin මේ 90 ඍණ x වෙනවා. මේක එක කෝණයක්. කොහොමද ඒක හොයාගන්නේ? පුතාලා මේ 90යි මේ xy එකතු කරලා 180 අඩු කරාම මෙයා ලැබෙන බව දන්නවනේ. එහෙනම් අපි ඒ කෝණය හොයාගමු ඉස්සෙල්ලා. ඒ කෝණය කියලා කියන්නේ අපි මෙහෙම නම් BAC කෝණය. මෙන්න මේ කෝණය. මේ කෝණය හොයාගමු මෙන්න මෙහෙම. 180 වෙන් අඩු කරනවා පුතා 90යි x. මේ 90 සහ x 180 වෙන් අඩු කරනවා. අඩු කරාම පුතාලා බලන්න ධන 90 ඍණ 90ක් වෙනවා. මෙතන ඍණ x වෙනවා. 180 වෙන් 90ක් අඩු කරාම පුතේ 90 ඍණ x. එහෙනම් මේ කෝණේ 90 ඍණ x. පුතාලා දැන් ලියන්න යනවා sin 90 ඍණ x කොහොමද ලියන්නේ? සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදයේ. පුතේ මේ කෝණයට මොකක්ද සම වෙන්නේ? මේකට sin x වෙන්නේ. මේකට සම්මුඛ පාදය මොකක්ද? BC කර්ණ පාදයේ AC. ඔන්න ඔය අනුපාතය ගන්න කියලා. පුතේ මම ගානේ ආරම්භයට ආයෙත් මුලින් නම් කියලා දෙන්න. හොඳට බලන්න. sin x AB බෙදීම AC sin 90 ඍණ x වෙන්න කියලා කිව්වා. අපිට ත්‍රිකෝණයක් විතරක් දුන්නා සුදු කෝණය දීලා අපි තමයි මේ දෙක තීරණය කරේ. මෙහෙමයි තීරණය කරේ. ඉස්සෙල්ලා x තීරණය කරා කොහොමද කියලා පුතාලා ගන්න sin x කියන්නේ අපි සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදයේ සම්මුඛ පාදයේ AB කර්ණ පාදයේ AC. එහෙනම් AB සම්මුඛ පාදයේ වෙන මේ කෝණයට A අනුවයි මෙතන x කියලා ගත්තේ. මෙයා හොයාගත්තේ කොහොමද දරුවනේ BAC. එයා හොයාගත්තේ මම මොන කල්පලා තියෙනවා. සාමාන්‍ය අපි කුඩා කාලේ නම් පුතේ කෝණ දෙකක් ගන්නවා නම් ඉතිරි කෝණ ගන්නේ මේ කෝණ දෙක එකතු කරලා 180 වෙන් අඩු කරනවා. එහෙනම් පුතාලා 180 වෙන් අඩු කරනවා 90 සහ x. 90ක් අඩු කරාම 90 අඩු කිරීම x. මෙයා 90 ඍණ x නම් sin අනුපාතය කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදයේ මේ කෝණයට 90 ඍණ x කෝණයට සම්මුඛ පාදයේ BC කර්ණ පාදයේ AC. 16 උදාහරණ දෙක A සහ B දීලා AB ගුණිතය හොයන්න කියලා. පුතේ AB ගුණිතය ලබා ගන්න ඉස්සෙල්ලා මෙන්න මෙහෙම වැඩක් කරලා ඉන්න. A න්‍යාසයේ ගණය ලියන්න. මොකක්ද පුතේ න්‍යාසයක ගණය කියන්නේ? පේලි ගාන වැඩි කිරීම තීර ගන්න. පෙති කියලා මතක තියාගන්න. බෙහෙත් පෙති. පෙති කියලා මතක තියාගන්න. පේලි ගාන වැඩි කිරීම තීර ගන්න. පේලි 2යි තීර 1යි. දෙවරක් 1. මෙයාගේ ගණනත් ඔය ළඟට ලියන්න. පේලි 1යි තීර 2යි. ඔයගොල්ලෝ දන්නවා න්‍යාස දෙකක් ගුණ කරන අවස්ථාවදී මෙන්න මේ දෙක සමාන වුණොත් විතරයි. පළමු න්‍යාසයේ තීර ගන්නයි දෙවෙනි න්‍යාසයේ පේලි ගානයි සමාන වුණොත් විතරයි පුතේ අපිට න්‍යාස දෙකක් ගුණ කිරීමේ අවකාශය තියෙනවා. එතකොට ඉතුරු වෙන දෙවරක් එක තමයි අපේ පිළිතුරේ ලියුමේ. ඔන්න පිළිතුර ලැබෙන්න ඕන මෙන්න මෙහෙම එකක්. පේලි 2යි තීර 2යි. ඔන්න අපි ඒක දැනගෙන වැඩේ පටන් ගන්නවා. බලන්න මේක ඉතාම වැදගත් දේ ඔයගොල්ලන්ට. න්‍යාසයක ගණය ලියා ගන්න. මේ න්‍යාස ගණය ලියන කොහොමද ලියන්නේ? පේලි 2යි පුතේ තීර 1යි දෙවරක් 1. මේ න්‍යාස ගණය ලියන්නේ පේලි 1යි තීර 2යි. එතකොට 1යි සමානව විතරයි න්‍යාස දෙක ගුණ කරන්න පුළුවන්. පිළිතුර ලැබෙන්නේ මේ උත්තරේ දෙවරක් 1. දෙවරක් 2 කියලා කියන්නේ පුතා පේලි 2යි තීර 2යි. දෙවරක් 1 4ක්. අවයව 4ක් කියලා. එහෙනම් අපි වැඩි පටන් ගන්නවා.
AB ගුණ කරන්නේ. පුතේ ගුණ කරන්නේ අපි නීතිය ගුණ කිරීමේ නීතිය න්‍යාසයක් ගුණ කරද්දී පළමු න්‍යාසයේ පේලි වලින් දෙවන න්‍යාසයේ තියෙන. පළමු න්‍යාසයේ පළමු පේලි මේ අතර බලන්න. මෙන්න පළමු පේලියේ 3 විතරයි. පළමු තීරුවේදී බිඳු විතරයි. එහෙනම් පුතේ අපේ පිළිතුරේ මෙන්න මෙතන මෙන්න මේ පදයක් මම සලකුණු පළමු අවයවය ලැබෙන්නේ පළමු පේලිය පළමු තීරුවෙන් ගුණ කරාම 3 වරක් බිඳුව. උත්තරේ මේ ගුණ කරලා. මෙතන උත්තරේ ලැබෙන්නේ පළමු පේලියෙන් දෙවන තීරුව ගුණ කරාම 3 වරක් නෙමෙයි. උත්තරේ මම ඔන්න තව එක පියවරක් අරන් ගිහලා පුතාලට වෙනන තවත් පැහැදිලි වෙන පළමු පේලියෙන් පළමු තීරුව 3 වරක් බිඳුව. මෙතන පළමු පේලියෙන් දෙවන තීරුව 3 වරක් වෙන එක. මෙතන දෙවන පේලියෙන් පළමු තීරුව ඍණ 2 වරක් බිඳුව. මෙතන පුතේ උත්තරේ ඍණ 2 වරක් වෙන්නේ. අවසාන පිළිතුරට අපි මෙන්න මෙහෙම 3 වරක් බිඳුව බිඳුවයි ඍණ 2 වරක් බිඳුව බිඳුවයි 3 වරක් එක ඍණ 3යි ඍණ 2 වරක් වෙන එක දාන්න පුළුවන් අවස්ථාවක් නේ බලන්න ඔයගොල්ලෝ මෙතෙක් කාලේ න්‍යාස ගුණ කිරීම වල යම් දුරතා දැක්වුවා නම් මේ පියවර එක නිවැරදිව කරොත් පුතාලට ගන්න හරියටම හදන්න පැහැදිලි නියමාකාරව කරන්න ගණිතය මේ දෙක කවුන්ට් කරගන්න ආයෙත් සමානයි අනිවාර්ය විභාග ගුණ කරන්න ඕන ඒක සමානව දෙන්නේ ඉතුරු වෙන්නේ දෙවරක් දෙක එන අපි බලනවා බේස් 2යි තීර 2යි දෙවරක් දෙක 4යි ඊට පස්සේ ගුණ කරන්නේ කොහොමද පළමු න්‍යාසයේ පේලි වලින් දෙවන න්‍යාසයේ තීරයි ගුණ කරන්නේ පළමු න්‍යාසයේ පළමු පේලි දෙවන න්‍යාසයේ පළමු තීර තුන්වරක් බිඳුව මම ඒක නැවතත් ගුණ කරලා පෙන්නනවා ඔන්න ඔහොමයි පුතේ න්‍යාස ගන්න හැදෙන්න එක පුතාලා අවශ්‍යයි වෙනවා ලියා ගන්න 17 වෙනි ගානට අපිට ඉලක්ක කරන්න 17 වෙනි ගාන ओ केंद्रीय वृत्ते AB ජායකන අතර BC නිෂ්කම්භයේ රූපේ දැක්වෙන තොරතුරු අනුව AOC කෝණය සොයන්න මේකේ තියෙන පුතා AB ජායක ඊළඟට BC නිෂ්කම්භයක් හරියට නේද බෝඩ් එකේ ගැටලුවක් තියෙනවා කේන්ද්‍රය දැන් පුතාලා අහලා ඇති ක්‍රමය ජායක මධ්‍ය ලක්ෂ්‍ය කේන්ද්‍රයට යන රේඛාව එම ජායට ලම්බ වෙනවා කියලා පුතාලට පේනවා මේ ඉන්දියානු දෙකේ සංකේතවත් වෙන මේ කොටස් දෙක සමානයි කියන එක අදහස් දෙන්නේ මේ මධ්‍ය ලක්ෂ්‍යය නේද මේ මධ්‍ය ලක්ෂ්‍යයේ කේන්ද්‍රයට යන රේඛාව මෙම ජායට ලම්බ වෙනවා එහෙනම් මෙතන කොනේ අංශක 90 මෙතන කොනේ අංශක 90 ඊළඟට මම මෙහෙම දෙයක් කරන්න මෙන්න මේ පාද දෙක සමාන නම් පුතාලා දන්නවනේ සම්මුඛ සමානයි ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සම්මුඛ කෝණ සමානයි. දරුවනි ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනේ එකතු 180ක් 90ක් මෙතනට ගියාම පුතේ මේ කෝණේ 45යි මේ කෝණේ 45යි. දැන් මෙතන කීයද? අංශක 45යි මෙතනත් අංශක 45යි. ඔය විදිහට මෙතනත් 45යි මෙතනත් 45යි. දැන් බලන්න අපේ ඥානේ AOC කෝණේ ක්‍රම කිහිපයක් තියෙනවා හොයන්න කොහොමද? මෙයා 45ක් නම් මෙයා 45ක් නම් බාහිර කෝණේ 90ක් කියලා ගන්නවා. මෙතන 45 90 180 කරලා සරල රේඛාව මත බද්ධ පිහිටි කෝණ මත පිහිටි බද්ධ කෝණ කියලා මෙතන 90ක් කියලා ගන්නවා. මම කියමු දෙක ආයෙ කියන්න පුතේ. මේක 45ක් නම් මේක 45ක් නම් බාහිර කෝණේ 45 දෙකේ එකතුව අභ්‍යන්තර සමග කෝණ දෙක එකතුව සමාන නිසා මෙතන අංශක 90ක්. මෙතන 45 එකතුව 90ක් සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වල එකතු වූ 180ක් නිසා 90ක් අඩු කරාම මෙතන 90ක් වෙනවා. තව එකක් තියෙනවා මේකෙන් තව ක්‍රමයක් මොකද්ද? AC සුළු ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය මෙයා නම් වෘත්තයේ ත්‍රිකෝණ මත ආපාතනය කරන කෝණය මෙයා. ගොඩක් දරුවෝ ලෝ පේන්නේ නැහැ. බලන්න ඒක පේන්න ඕනේ.
AC සුළු ඡාපය මගින් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය අපි හොයන්නේ මේ. එම වෘත්ත ඡාපයෙන්ම වෘත්තයේ ඉදිරි කොටස මත ආපාදනය කරන 45. ඔයාලා දන්නවා මේ දෙන්නට සම්බන්ධ. මෙයා වගේ මෙයා දෙගුණයක්. එහෙනම් ඔයාලා කියනවා AOC කෝණය අංශක අම්ම හොඳ 17 වෙනි ගාන. වැදගත් කාරණා ගොඩක් තිබුණේ මේ ගානට කිසිදු කෝණයක් තිබුණේ නැහැ. අපි වාගත්තේ කේන්ද්‍රයේ ඉඳන් මධ්‍ය ලක්ෂ්‍ය යාමන රේඛාව ජායට ලං වෙන නිසා 90 කියලා ගත්තා. ඊළඟ පාවිච්චි කරලා තව ජාතික සම්බන්ධයක් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාද වල සම්මුඛ සමානයි දරුවනේ. එහෙනම් මේ කෝණ දෙක සමාන වෙනවා. 90ක් අඩු කරලා 180 ඉතුරු වෙන දෙක විදිහට 45 මෙතන 45 ඒ අනුව මෙයාව අනුමය කියලා හදාගන්න. මම හිතුවා 18 කොට අපිට කියනවා පුතා 1 2 3 4 ලෙස අංකයේදු නොනැඹුරු සවිදි චතුස්තලයක් එකවරක් උඩ දමා පොළොව මත ස්පර්ශ වන අංකය නිරීක්ෂණය කරයි. චතුස්තලාකාර ධාතු කැටයක් පුතේ 1 2 3 4යි සඳහන් කරලා තියෙන්නේ. ඒක උඩ දාලා වැටුනහම අර පොළොවට වදින ස්පර්ශ වෙන පෘෂ්ඨයේ තියෙන්නේ ඒකේ අංකය තමයි ගන්න. ලැබී හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් නියදී අවකාශයේ ලියා 1 හෝ 4 හෝ ලැබීමේ සම්භාව්‍යතාවය. නියදී අවකාශය සඳහා භාවිත කරන අකුර කැපිටල් S. මොකක්ද නියදී අවකාශය කියන්නේ? පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵල ඇතුළත් කුලකයට තමයි අපි කියන්නේ නියදී අවකාශය කියලා. මොනවද ලැබෙන්න පුළුවන්? 1 2 3 4. ඔන්න නියදී අවකාශය ලැබිය හැකි නියදී අවකාශය ඔන්නෝමයි ලියන්න වෙන්නේ. කැපිටල් S සමානයි ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල 4යි ලියන්න. අපි එතනින් ලියුවොත් අපිට ලකුණයි උදේ හම්බෙන්නේ. අපිට කියනවා 1 හෝ 4 ලැබීමේ සම්භාව්‍යතාවය. 1 හෝ 4 ලැබෙන්න තියෙන අවස්ථා 2යි, මුළු අවස්ථා ගණන 4යි, සම්භාව්‍යතාව 4න් 2යි, සරල කරාම 2කින්. මම හිතලා පුතාලා තේරෙන්නේ කියලා සම්භාව්‍යතාව ප්‍රකාශ කරද්දී විය හැකි සියලු ප්‍රතිඵල ගණනින් විය හැකි ප්‍රතිඵල ගණන කීයද? සම්පූර්ණ ප්‍රතිඵල ගණන 4යි පුතේ. විය හැකි ප්‍රතිඵල 2යි. උත්තරේ 4න් 2යි සරල කරාම 2කින්. 19 හරස්කඩ සමපාද ත්‍රිකෝණාකාර වූ ප්‍රිස්මයක දිග 9 හරස්කඩ වර්ගවලේ 32 දැන් මෙන්න මේ ප්‍රිස්මයක් බලන්න වෙන අදින්නම අවශ්‍යතාවයක් නැහැ ඕක. මෙන්න ප්‍රිස්මේ හරස්කඩ වර්ගවලේ මේ වර්ගවලේ හරස්කඩ වර්ගවලේ දරුවනේ 31යි වර්ග සෙන්ටිමීටර් දිග 9යි පුතේ. අපෙන් අහනවා මේකේ පරිමාව ගණනය කරන්න. පුතාලට මතකද කියන්න බලන්න හරස්කඩ ප්‍රිස්මයක පරිමාව හොයන සූත්‍රය මොකක්ද? දන්නවනම් කියන්න මට. ඔව් හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. එහෙනම් පරිමාව හොයන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග 9යි. 9 වරක් 1 9යි. 9 වරක් 3 27යි. 279යි. ඒකකේ එන්නේ ඝන සෙන්ටිමීටර. බලන්න මේ උත්තරේ ගත්ත පැහැදිලිද කියලා මේක කඩපාඩම් කරගන්න. ප්‍රිස්මයක පරිමාව වෙන සූත්‍රයේ හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම දිග. හරස්කඩ වර්ගඵලයේ 31යි වර්ග සෙන්ටිමීටර ගුණ කිරීම 9යි. 9 වරක් 9යි. 9 වරක් 27යි. 279. ඊළඟට ගුණෝත්තර ශ්‍රේණිය සුරෙන් ගැටලුවක් දීලා තියෙනවා. බලමු ඒක කොහොමද හදන්න කියලා. මේ ගුණෝත්තර පළමු පද තුන පුතාලා දෙලා 10 වෙනි පදය අහන්න. 10 වෙනි පදේ අපි හොයනකොට Tn සමානයි AR ඍණ එක සූත්‍රය භාවිතා කරනවා. මේ සූත්‍රය භාවිතා කරන් කලින් දරුවනි අපි මුල් පදයේ පොදු අනුපාතය හොයා ගන්න ඕන. මුල් පදයේ පොදු අනුපාතය හොයා ගන්න ඕන. මුල් පදයේ x පොදු අනුපාතය හොයන්න පුතාලා අහලා සූත්‍රයක් පසු පදයේ බෙදීම පෙර පදේ. මේක පසු පදයේ පුතේ 2x වර්ගයේ බෙදීම පෙර පදයේ x. එතකොට පුතාලට පිළිතුරු ලබා ගන්න පුළුවන් මේ x මේ x එකක් කැපිලා x ඉතුරු වෙන උත්තරේ 2x. එහෙනම් පළමු පදයේ දරුවනි x පොදු අනුපාතය ලබා ගන්න විදිහ තේරුම් ගත්තම බලන්න පසු පදයේ බෙදීම පෙර පදයේ x වලින් x එකක් කැපිලා x එනවා 2x. අන්න සූත්‍රය ලියනවා මොකද්ද? tn සමානයි ar ඍණ එක. පුතාලා හොයන්නේ 10 වෙනි පදයේ පුතේ පළමු පදයේ උඩ දා ගන්නවා x කියලා. පොදු අනුපාතයෙන් දා ගන්නවා 2x කියලා. මෙහෙම වරහණක් 1යි අපි බලය ගන්නෙ 10 අඩු කිරීම 1
t10 සමානයි x වරක් 2x වල පුතේ 10න් එකක් අඩු කරාම 9යි. ඔන්න බලන්න මේ පියවරවල සුදුරින් ඉතාලම නිවැරදි වෙනව නැත්නම් අවසානට වරදිනවා. 2x වල 10න් එකක් අඩු කරාම 9යි. පුතාලා දන්නවා ඇයි වරහණක් දුන්නේ? තව පොඩ්ඩක් සුළු කරන්න පුළුවන්. මේ දෙකේ 9 බලය ඒ වගේම x වල 9 බලය. එතකොට පුතේ තව චුට්ටක් සුළු කරලා අවසාන වශයෙන් මෙන්න මෙහෙම ගන්න පුළුවන්. දෙකේ බල 9යි x 1යි x 9යි අපි දන්නවා එකතු වෙනවා x 10. ඔන්න ඔබ උත්තරේ බලන්න 17 18 19 20 ගණන් හතරක් තියෙනවා. පුතාලාට ඒ ගණන් වල අවශ්‍යතාවයක් ඇති අනිවාර්යයෙන් ලියා ගන්න මේ ගණන් ලියා ගන්න ඕනේ ලියන්න. ඉක්මනට ලියන්න. හරි මම හිතලා ඔයගොල්ලෝ ලියාගෙන ඉවරයි කියලා. අපි බලමු පුතේ දැන් 21 ගැටළු ඉන්න හදන්න. 22 පාඨශාලාවේ ගැටලුවක් පුතාලා දීලා තින්නේ. B ලක්ෂය ලකුණු කරලා තියෙනවා 0.4. 0.4 ලක්ෂය ලකුණු කරන්න A වලට. ඒ ලෙස නම් කරන්න 0.4. බලන්න පුතේ දැන් අපිට අණ්ඩාංක විකලක් දීලා මේව උගන්නන්න 7 ශ්‍රේණියේ පුතාලට A ලකුණු කරන්න කියලා කිව්වම x වල කණ්ඩායමේ බිඳුව y වල කණ්ඩායමේ 4 මෙහෙම බිඳුව මෙහෙම 4 ඔන්න ලකුණු කරා. ඊට පස්සේ අපිට කියනවා A හා B යාත AB රේඛාවේ අනුක්‍රමණය සොයන්න. පුතේ මෙයා බිඳුවේ 4. මෙයා කණ්ඩායම ලියන්නේ පුතේ x කණ්ඩායමේ 2 y කණ්ඩායමේ බිඳුව දෙකේ බිඳුව. බලන්න පුතාලට ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලා A ලක්ෂයේ කණ්ඩායම බිඳුවේ 4 B ලක්ෂයේ කණ්ඩායම දෙකේ බිඳුව අනුක්‍රමණය හොයන්න කියලා තියෙනවා. අනුක්‍රමණය y කණ්ඩායම අතර වෙනස බෙදීම x කණ්ඩායම අතර y කණ්ඩායම අතර වෙනස හොයද්දී 4න් අඩු කරන බිඳුවක් 4 අඩු කිරීම බිඳුව ඊට අනුරූප x කණ්ඩායමේ 4 මුලට ගත්තා නම් පුතා y කණ්ඩායමේ ඒ x කණ්ඩායමේ වැපුදී මුලට ගන්න බිඳුව අඩු කිරීම දෙක. ඔන්න ගත්තා. බලන්න මේ තේරුම් අනුක්‍රමණය වෙද්දරුවනේ y කණ්ඩායම අතර වෙනස බෙදීම ඊට අනුරූප x කණ්ඩායම අතර. එහෙම නේද පුතේ? x කණ්ඩායම අතර වෙනසයි ගන්න. 4 අඩු කිරීම බිඳුව නම් බිඳුව අඩු කිරීම දෙක. එතකොට පුතේ 4න් බිඳුවක් අඩු කරාම උත්තරේ 4යි බිඳුවෙන් දෙකක් අඩු කරාම උත්තරේ 2යි ධනයි නේ මෙතන අපිට මෙතන උත්තරේ. ඔකෙත් ඔයගලන්ට ගැටලුවක් තියෙනවා නේද? මේක ලියාගෙන ඉතින් පුතේ තේරුණා නේද ප්‍රස්තාරය? right. නැවතත් ජාතික ගානක් මම ඔයගලන්ට කිව්වා ජාමිතිය ගණන් පුතේ 8ක් තියෙනවා. හරිම ලේසි. ජාමිතිය හරිම ලේසි, හරිම රසවත්. ඒක එහෙම කරගන්න ඕනේ. ඊළඟට අපිට තියෙන්නේ මම 21 වෙනි ගාන හැදුවේ නැහැ නේද පුතේ? මම කෙලින්ම 20 වෙනි ගානගේ 22 වෙනි ගාන. හරිද? 21 වෙනි ගාන බලමු අපි. මේ ගානේ අපේ අහනවා පුතා AOC කෝණය අගය සොයන්න කියලා. ළමයිකට වැරද්දක් මම කියන්නම්. ළමයි ගන්නවා වෘත්ත චතුරස්‍රයේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ සමානයි කියලා මේක 65 කියලා මෙතන 65 ගන්නවා. පුතේ මේ වෘත්ත චතුරස්‍රයක් නේ ඔන්න ඕගොල්ලෝ රැවට දැනගන්න. ශීර්ෂ 3යි පුතේ වෘත්තය වගේ. ශීර්ෂ 4 වෘත්තයක් මම කියන මෙන්න මෙයා තමයි වෘත්ත චතුරස්‍රය. මෙයා 65ක් නම් පුතා මෙන්න මෙයා 65ක් ගන්න. එතනයි අපි 65 ගන්නවා. මේක වෘත්ත චතුරස්‍රයක් කියලා වර්ගවා තේරුම් ගන්න එපා. මේක 65ක් නම් මේක 65ක් වෙනවා. ඒ 65 නම් මෙතන 65 වෙන භාවිතා කරපු සම්බන්ධතාවය මතක දවාගන්න. වෘත්ත චතුරස්‍රයේ පුතේ බාහිර කෝණය පිටින් පිහිටි කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. මෙයා මෙයාට සමානයි. මෙයා 65ක් නම් මෙයා 65. ඒක හරියි. පුතා අපිට වෙන කියන්නේ AOC කෝණයනේ.
මේ කෝණය අතර තියෙන සම්බන්ධය මොකද්ද පුතේ? ඔව් දෙගුණයක් වෙනවා නේද? කොහොමද? මේකේ AC සුළු ඡාපේ මේ ABC සුළු ඡාපේ කේන්ද්‍රයේ මත ආපාතනය කරන කෝණය වෘත්තයේ ඉදිරි කොටස මත ආපාතනය කරන කෝණය මෙයාට එහෙනම් AOC කෝණය 65 වගේ දෙගුණයක් පුතාලා ගත්ත විදිහත් එක්කම දාන්න වඩා හොඳයි. උත්තරේ 130. 22ක් හරි 21ක් හරි 21 මම යන්න දෙන්න ඕන. ඒ ගානක් හදුවා පුතාලට ගැටලුවක් තියෙනවා නම් අහන්න. කිසි ගැටලුවක් නැහැ. 23 22 හදලා තියෙන්නේ 23 ගැටලුව. ඕගලන්ට ඔබ දැන් හදලා පුරුදු වෙලා දැක්ක ගමන් පුතාලට මතක් වෙනවා ඇති මේ ඔබ මේක මධ්‍ය ලක්ෂ දෙකක් මධ්‍ය ලක්ෂ ප්‍රමේය එනවද දන්නේ නැහැ කියලා ඉතින් ඔව් ඒ මධ්‍ය ලක්ෂ දෙකක් දැක්ක ගමන් අනිවාර්යයෙන් ඉතර මධ්‍ය ලක්ෂ ප්‍රමේය ගොඩක් වෙලාවට තියෙනවා නේද? බලමු. A B C D කියලා තියෙනවා. ගාඩ කියලා ගන්න රොම්බසයක්. මේක රොම්බසයක්. මේ රොම්බසේ අපේ අහනවා පාදයක දිග සෑම කියලා. පුතාලා දන්නවා රොම්බසයේ විශේෂත්ව පුතා පාද හතරේ දිග සමානයි පුතේ රොම්බසයේ. ඒ විශේෂ සමාන්තරාක්ෂයක් වෙන්නේ මේ පාද හතර දිග සමානයි. පාදයක් ගත්තාම හරි. පුතාලට දීලා තියෙනවා මෙන්න මෙහෙම විකර්ණයේ මධ්‍ය ලක්ෂය x y කියලා දීලා තියෙනවා AD ගේ මධ්‍ය ලක්ෂය x කියලා දීලා xy හතරක් කියලා දීලා මෙන්න මෙයා හතරක් කියලා දීලා කියන්න බලන්න පුතේ මේ පාදයේ දිග හතරක් නම් මේ පාදයේ දිග කීයද ඔව් දන්නව හැමෝම නේද 8 කොහොමද 8ක් එන්නේ මොකද්ද ප්‍රමේය භාවිතා කරන්නේ ත්‍රිකෝණය මෙන්න මේ රොම්බසයක් වලට මේ ත්‍රිකෝණය භාවිතා කරනවා වෙනම ගත්තොත් පාදයක මධ්‍ය ලක්ෂය තවත් පාදයක මධ්‍ය ලක්ෂය පාද දෙකක ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂයේ එහා කරන රේඛාව ඉතිරි පාදයේ සමාන්තර අතර ඒ දිගින් ඉතිරි පාදයෙන් හරියට මේ පාදයෙන් හරියට තමයි මේ මොකද මම භාවිතා කරන ප්‍රමේය මධ්‍ය ලක්ෂ ප්‍රමේය. එහෙනම් මේක හතරක් නම් AB පාදයේ දිග 8ක්. එහෙනම් අපි කියනවා රොම්බසේ පාදයේ දිග සෙන්ටිමීටර 8. ඔය ළඟ දෙකේ අපහසු තැනක් තියෙනවා පුතාලා ලියාගන්න. තවදුරටත් අහගන්න දෙයක් තියෙනවා අහන්න පුළුවන්. මේ ගණන් දෙක බලන්න. ලියාගන්න අවශ්‍ය දෙයක් තියෙනවා ලියාගන්න. බීජගණිත කොටස පුදුම පහසුයි හරිම ලේසි බලන්න බලන්න මෙවර විභාගයේදී අනිවාර්යෙන් ලැබෙන එක මේ වගේ අකුවා අදන්න හරිම ලේසි පුතා කුඩාම උදාහරණයක් ගන්න පළවෙනි එක්කෙනා පුතේ 3යි x ඊළඟ එක්කෙනා 2යි x බල 2යි y ඊළඟ එක්කෙනා x වර්ගය y වර්ගය මෙතන තියෙනවා 3 වරක් x වරක් y මෙතන තියෙනවා 2 වරක් x බල 2 වරක් y. මෙතන තියෙනවා x බල 2 වරක් y බල 2. බලන්න මේ වෙන් කරපු විදිහ අපි මේ පොඩි දෙයක් විදිහට කොහොමද? 3 ප්‍රථම සංඛ්‍යාව x වරක් y 2 x බලය වෙනම ගත්තා y වෙනම ගත්තා x බල 2යි y බල 2 වෙනම ගත්තා. දැන් මෙතන 6 4 වගේ આવොත් ඒක ප්‍රථම සංඛ්‍යාව නෙවෙයිනේ. ඔයාලා පැත්තක ප්‍රථම සාධනෙන් බෙදලා බල විදිහට ඒව දක්වන්න. දැන් මේ තියෙන සංඛ්‍යාවලින් එහෙම නැත්නම් බීජීය බල වලින් අපි ගන්නවා සෑම කෙනෙක්ගෙම විශාලම බලය කුඩා පොදු ගුණාකාරය. කොහොමද ගන්නෙ? කුඩා පොදු ගුණාකාරය සමානයි 2 ගන්න. 3ක් ගන්න. x ද ගන්න x බල 2 ගන්න. කියන්න බලන්න. x ද ගන්න x බල 2. x බල 2. good. y ද y බල 2ද එකක් උගුරු ගන්නවනේ y බල 2 අවසාන පිළිතුර දෙවරක් 3 6යි 6යි x වර්ගය y ඔන්න ඔහොමයි 24 වෙනි පිළිතුර හදන්නේ ඉදිරිය නිසා 25ක් මම මෙතන හදන්න පුතා රූපයේ දැක්ක වෘත්තයක ඇති AB විෂ්ඨාම්භයේ කොටසක් සහ වෘත්තචාප කොටසක් බැකී තිබූ ආකාරය
PQ යනු ජායකි එම වෘත්තය සම්පූර්ණ කර ගැනීම සඳහා වෘත්තයේ කේන්ද්‍රය සොයා ගැනීමට දෙව්මිනීට අවශ්‍ය වේ. කේන්ද්‍රය සොයා ගැනීම සුදුසු නිර්මාණයක දල සටහනක් ඇද කේන්ද්‍රය ඕලෙස ලකුණු කරන්න. පුතේ මම ඉස්සෙල්ලා චාට් කොටස මේක විස්කම්බේ A තියෙනවා B කොහෙද කියලා නෑ. A තියෙනවා ජායක් තියෙනවා PQ කියලා. දැන් මෙන්න මෙහෙමයි පුතේ කේන්ද්‍රය හොයාගන්න. කල්පනා කරන්න. විස්කම්බේ වෙනවා නම් මේ විස්කම්බේ කොටසක් නම් අනිවාර්යෙන් මේ මත තමයි කේන්ද්‍රය තියෙන්නේ. මේ තියෙන්නේ අනිවාර්යෙන් අපිට B තිබ්බනම් කෙලින්ම මැද හොයාගන්න තිබ්බනම් B කෙලවර කොහෙද කියලා දන්නේ නැති නිසා මේක කොහේ හරි තැනක තමයි O තියෙන්නේ කේන්ද්‍රය තියෙන්නේ. එතකොට පුතා කේන්ද්‍රය හොයාගනිද්දී මෙන්න මෙහෙම තර්කයක් ගන්න පුළුවන්. පුතා බලන්න වෘත්තයක් ගන්නවා. වෘත්තයක කේන්ද්‍රය ඉඳන් වෘත්තයේ වතට ගන්න මේ දුරට අපි කියන අරේ කියලා මේ සෑම තැනකටම අරේ මොකද වෙන්නේ පුතේ ඒක සමාන. එහෙනම් කේන්ද්‍රයේ කොතනම හෝ එතන ඉඳන් Q ට තියෙන දුරත් එතන ඉඳන් P ට තියෙන දුරත් සමානයි. එහෙම කියනවා නම් මේ වෘත්තයේ මත පිහිටි Q ටයි වෘත්තයේ මත තියෙන P ටයි සමදුලින් නේද ඕක හිතන්න ඕන. මෙන්න මේ වෘත්තයේ මත තියෙන P ටයි වෘත්තයේ මත තියෙන Q ටයි සමදුලින් තමයි පුතේ කේන්ද්‍රයේ තියෙන්න ඕන. ලක්ෂ දෙකකට සමදුලින් පිහිටි පතේ ඔන්න මාතෘකාව අපිට අදාළ වෙනවා. දැන් පතවලට එනවා. කොහොමද පතවලට ආවේ? කේන්ද්‍රයේ පිහිටන්න ඕන වෘත්තයේ මත පිහිටි ලක්ෂ තියෙනවා නම් ඒ සෑම ලක්ෂයකටම සමදුලින් අපි මේ ලක්ෂ දෙක ගත්තොත් කේන්ද්‍රයේ පිහිටන්න ඕන මේ Q ට P ට සමදුලින් විස්කම්බේ මත. එහෙනම් උදාහරණ කියන්නේ P ටයි Q ටයි එහෙම නැත්නම් ලක්ෂ දෙකකට අචල ලක්ෂ දෙකකට සමදුලින් පිහිටි පතේ කුමක්ද? ලම්බ සමච්ඡේදකය. එතකොට පුතේ ලම්බ සමච්ඡේදකයක් කොහොම ඇඳලා දල සටහනක් නේ ලම්බ සමච්ඡේදකයක් බව පෙන්නන්න. O පිහිටන්න ඕන අනිවාර්යෙන් P ටයි Q ටයි සමදුලින් එහෙමනම් මේ ලම්බ සමච්ඡේදකයේ මත ඒ වගේ විස්කම්බේ මත එනවා ඔයාලා දන්න මේ දෙකටම පොදු ලක්ෂය මෙන්න මෙතන තමයි O පිහිටන්නේ. පැහැදිලිද මම හිතන පුතාලට කේන්ද්‍රයේ තියෙන වෘත්තයේ මත පිහිටි ලක්ෂ වලට සමදුලින් එහෙනම් ලක්ෂ දෙකක් ගත්තාම ඒ දෙකේ ලම්බ සමච්ඡේදකයේ මත ඒ වගේම ඔයාලා දන්නවා විස්කම්බේ කේන්ද්‍රය හරහා යන නිසා කේන්ද්‍රය අනිවාර්යෙන් විස්කම්බේ මතක් තියෙන්න ඕනේ නේද? ඔය දෙකටම ගැලපෙන තැන තමයි තේරුණානේ පුතාලට? right. එහෙනම් මේකේ අවශ්‍ය දෙයක් තියෙනවා ලියා ගන්න. දල සටහනක් කොහොම යන්නේ? අපි යමු දැන් B කොටස ඊළඟ. හරි. මේක මම අපරම දැන් පළවෙනි කට 25ට ඔයාලා ගන්නවා විභාගෙදී ලකුණු දෙක බැගින් හම්බ වෙනවා 25 ගාන. එතකොට ලකුණු දෙක ගාන ගණන් 25ට ලකුණු 50ක් ගන්න පුළුවන්. B කොටසේ අනිවාර්ය ප්‍රශ්න පහක් තියෙනවා. ඒ ප්‍රශ්න පහට ලකුණු 10 බැගින් ලකුණු 50ක් ලැබෙනවා. පළවෙනි කට කියව ගන්න හොඳට උද ගාන වැදගත්ම කාරණේ තමයි ගාන මුලින් කියවීම. ලංකාගම තෝරාගත් ප්‍රදේශයක අවුරුදු 20ක හා අවුරුදු 30ක තරණතරුවන් ඇසුරෙන් ලබාගත් තොරතුරු මෙසේ. එම තෝරාගත් පිරිසෙන් 10න් එකක් රජයේ රැකියාවද ඉතිරි අයගෙන් 9න් දෙකක් පෞද්ගලික ආයතන රැකියාවද කරයි. රජයේ රැකියාව නොකරන පිරිස මුළු පිරිසෙන් කොපමණ කොටසක්? පුතේ රජයේ රැකියාව කරන 10න් එකක් ඉන්නවා නම් රජයේ රැකියාව නොකරන පිරිස හොයන්න ඕන. අපි අනිවාර්යයෙන්ම මෙතන සැලකිලිමත් යුතු කරුණක් තියෙනවා. මොකද විභාගෙදී ලකුණු දෙකක් දෙන ওই ප්‍රශ්නෙට පුතේ ලකුණු දෙක දෙන්නේ පියවරක් එක්ක යනවා. උදාහරණ ගන්න මුළු පිරිස 10න් 10ක් රජයේ රැකියාව කරන පිරිස 10න් එකක් පිළිතුර 10න් 9. බලන්න තේරෙනවද? මුළු පිරිස 10න් 10ක් 10න් එකක් රජයේ රැකියාව කරනවා නම් රජයේ රැකියාව නොකරන පිරිස 10න් 9ක්. පැහැදිලි නේද? දෙවෙනි කොටස කියනවා පෞද්ගලික ආයතන රැකියාව කරන්නේ මුළු පිරිසෙන් කොපමණ කොටසද? මොකද අපිට දීලා තියෙන 9න් දෙක කියන්නේ පුතේ ඉතිරි කොටසෙන් මුළු පිරිසෙන් නෙවෙයි. එහෙනම් ඉතිරි කොටසෙන් බලන්න මේවයි. ඉතිරි කොටස 10න් 9ක් මේ 10න් 9න් දෙකක්. බලන්න උදාහරණ දෙන්නම්. රජයේ රැකියාව කරන පිරිස 10න් එකක්. මුළු පිරිස 10න් 10ක් නම් ඉතුරු වුණා 10න් 9ක්. ඒ 10න් 9න් පුතා 9න් දෙකක් තමයි පෞද්ගලික අංශයේ රැකියාව පෞද්ගලික ආයතන වල රැකියාව කරන්නේ. එහෙනම්
මුළු පිරිසෙන් කොච්චරද බලන්න 10 9 3 කිරීම 9 2 9 1යි 9 1යි 2 1යි 2 5යි එක්වරක් එක 1යි පස්වරක් එක 5යි උත්තරේ 5න් 1. එතකොට පුතේ පුද්ගලික ආයතන වල රැකියා කරන 5න් එකක් ඉන්නවා රජයේ ආයතන වල රැකියා කරන 10න් එකක් ඉන්නවා. මොනවද ඊළඟට අහන්න අපේ ප්‍රශ්නේ? රජයේ හා පුද්ගලික ආයතන රැකියා කරන අය හැර ඉතිරි කොටසෙන් 7න් 4ක් ස්වයං රැකියාවල ඉන්නවා. ඊට කලින් අපි ඊළඟ පියවරේ අනිවාර්යෙන් මොකක්ද පුතේ මුලින්ම කරන්නේ? රජයේ රැකියාව සහ පෞද්ගලික ආයතන වල රැකියා කරන අය හැර ඉතිරි ටික ගන්න නම් ඉස්සෙල්ලම යන්න ඕන. ඔව් මොකද්ද? රජයේ රැකියාව සහ පෞද්ගලික රැකියාව කරන මුළු ප්‍රමාණය. ඒකට පොඩි වගන්තියක් එක්කම අපි කරමු. මෙහෙම දෙමු. රජයේ රැකියාව සහ පෞද්ගලික රැකියාව. පෞද්ගලික ආයතන වල රැකියාව කරන මුළු කොටස ඔයාලා කරන්නේ රජයේ රැකියාව කරන පුතේ 10න් එකක් හිටියනේ පෞද්ගලික රැකියාව කරන 5න් එකක් හිටියනේ ඔන්න දෙකෙන් පුතේ ඔයාලා දන්නවා භාග දෙකක් එකතු කරන්න අඩු කරන්න බෑ හරයන් සමාන නොකර. එහෙනම් මේ හරය සමාන කරන්න මෙයාවත් දෙකෙන් මෙයාවත් දෙකෙන් වෙන කරනවා 10න් 1 10න් 2 එකතු කරාම 10න් 3 10න් 3 පුතා ඉතිරි කොටස කොහොමද හොයන්නේ? දැන් මේ වෙනකොට රජයේ රැකියාව සහ පෞද්ගලික අංශයේ රැකියාව කරන 10න් 3ක් ඉන්නවා නම් පුතාලා ගන්නවා මෙන්න මෙහෙම මුළු ප්‍රමාණය 10න් 10ක් 10න් 3ක් අඩු කරාම ඉතුරු 10න් 7යි. ඉතුරු 10න් 7යි. පේනවද පුතේ? 10න් මොකක්ද ඒකේ අහන ප්‍රශ්නේ? දැන් ඒක හොයාගත්තා. ඉතිරි කොටස හොයාගත්තා. ස්වයං රැකියාවලදී මෙන්න මේ ඉතිරි ප්‍රමාණයෙන් 7න් 4. අපෙන් අහනවා එක සංඛ්‍යාව 60ක් නම් ඉහත තොරතුරු ලබා ගන්න මුළු පිරිස. ඉස්සෙල්ලා ඉතින් පුතේ මුළු පිරිස හොයන්න කරේ. මෙහෙම වගන්තියක් කරනවා ඊළඟට මොකද්ද? ස්වයං රැකියාව. ස්වයං රැකියාවල යෙදෙන කොටස. ස්වයං රැකියාවල යෙදෙන කොටස හොයන්නේ 10න් 7ක් ඉතුරු වුණා. පුද්ගලික සහ රජයේ රැකියාව කරලා ඉතුරු වුණා 10න් 7ක්. මේ 10න් 7න් 4ක් නෙවෙයි 7න් 4ක්. 10න් 7 ගුණ කිරීම 7න් 4 7 වේකයි 7 වේකයි 2 වේකයි 2 5යි 5න් 2. ස්වයං රැකියාවල යෙදෙන පිරිස පුතේ 5න් 2. ඔන්න ඔය 5න් 2 තමයි දරුවනේ 60ක් කියලා කියන්නේ. එහෙනම් මුළු පිරිස කොච්චරද කියලා මම කියනවා මෙහෙම. මුළු පිරිසෙන් 5න් 2ක් 60යි. 5න් 2ක් 60යි. 2ක් 60 නම් එකක් කීයද? 2ක් 60 නම් එකක් 30යි. ඒ වගේ පහක් බලන්න ඕනේ නම් මුළු පිරිස බලන්න පුතාලා කරන්නේ 60 දෙකෙන් බෙදනවා එකක් බලන්න එකක් 30යි පුතා. ඒ වගේ පහක් බලන උත්තරේ 150යි පිරිස. බලන්න එක තේරුණාද කියලා ඔයගොල්ලන්ට? තේරුණාද? හතරවෙනි කොටස. මෙම තොරතුරු ලබාගත් පසු ඊළඟ මාසයේ තව තිදෙනෙක් රජයේ රැකියාව සඳහා බඳවා ගත්තේ නම් එම තොරතුරු අනුව මුළු පිරිසෙන් කොපමණ භාගයක් රජයේ රැකියාව කරයි. එහෙනම් රජයේ රැකියාව කරන භාගය අපෙන් අහන වෙනස් වෙනව නේද? රජයේ රැකියාව කරන ප්‍රමාණය වෙනස් වුණානේ. කලින් රජයේ රැකියාව කරපු පිරිස කීයද? 150න් පුතාලා බලනවා. රජයේ රැකියාව කරේ 10න් එක බැලුවාම 15. කලින් රජයේ රැකියාව කරා 15. දැන් අලුතෙන් එකතු වුණා. දැන් රජයේ රැකියාව කරන ප්‍රමාණය පිරිස 15ක් කලින් හිටිය පුතේ දැන් 3 දෙනෙක් ආවා එකතුව 18ක් වෙනවා.
දැන් කරන පිරිස 18ක්. අපෙන් ගන්න පිරිස නෙවෙයි කොපමණ භාගයද? පුතේ එහෙනම් උත්තරේ 150න් 18. මේක සරල කරන්න පුතා. දෙකෙන් බෙදන්නත් පුළුවන්, තුනෙන් බෙදන්නත් පුළුවන්, දෙකෙන් තුනෙන් බෙදනවා 6න් බෙදන්නත් පුළුවන්. තෝරගන්න හැම වෙලාවෙම මහපොත් සාධකේ. 6න් බෙදනවා 3යි. මේක 6න් බෙදන්න 6 2යි. උත්තරේ 25යි. 25න් 3යි. බලන්න මේක හරියට සරලයි පුතේ. ලොකු විදිහට ලොකු දෙයක් ගන්න එපා. බොහොම පරිස්සමෙන් ගාන පියවරෙන් පියවර නිවැරදිව සුදු කරන්න. මේ ගාන ප්‍රමාණවත් ඔයගලන්ට ඕනෙම ගාන ගැන තේරුම් ගන්න. මොකද ගාන හරිය අවබෝධයෙන් හිතුවොත් එතනින් යන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඒ නිසා බලන්න මේ පියවරෙන් පියවර රජයේ රැකියා 10න් එකක් කරා. මුළු පිරිසේ 10න් 10ක් නම් පුතේ ඉතුරුනා 10න් 9ක්. ඒ 10න් 9න් 9න් දෙකක් තමයි පුතේ පුද්ගලික ආයතන රැකියාව කරේ. කොහොමද ඒක හොයාගත්තේ? ආන්ලයින් එකක් ගත්තා. 9න් 9 බෙදුනා, දෙකෙන් බෙදුනා 5යි, 5න් එකක් පුද්ගලික ආයතන රැකියාව කරා. අපිට ගාන ඉතින් එහාට යන්න උනා කියනවා මොකද්ද? රජයේ රැකියාව සහ පුද්ගලික රැකියාව කරන පිරිස හැර ඉතිරි කොටසෙන් 7න් 4ක්. ස්වයං රැකියාව දෙන්නේ. ස්වයං රැකියාව ගැන කතා කරන ඉස්සෙල්ලා අපි බැලුවා රජයේ රැකියාව සහ පුද්ගලික රැකියාව කරන මුළු ප්‍රමාණය 10න් 1යි 5න් 1 එකතු කරා පුතේ දෙකෙන් වැඩි කරා 10න් 2යි 10න් 1 එකතු කරාම 10න් 3යි මුළු පිරිස 10න් 10යි 10න් 3ක් අයින් කරාම 10න් 7ක් ඉතුරු වෙනවා. ඔය 10න් 7න් 7න් 4ක් තමයි පුතා පුද්ගලික රැකියාව කරන්නේ. කොහොමද සුළු කරන්නේ? 4 7 1යි 4 7 1යි 4ට 2 1යි 10ට 2 10යි 5 8 1 5 5න් 2 එහෙනම් ස්වයං රැකියාවල නිකුත් පිරිස 5න් 2 ඒ 5න් 2 60ක් නම් මුළු පිරිස අරන් දෙකක් 60 නම් එකක් 30යි ඒ වගේ පහක් 150යි එහෙනම් ඒ 150න් 10න් එකක් පුතේ රජයේ රැකියාව කරුවා ඒ රජයේ රැකියාව කරලා දිනවා 15 අලුතෙන් 3 දෙනෙක් කරනවා එතකොට 18 අපෙන් ආන මුළු පිරිසෙන් කොපමණ භාගයක්ද කියන්නේ 150න් 18ක් සරල කරා 25 හරි එනේ 7 වගේ නේද දැන් හරියට ඕනි බලන්න ලියාගන්න අවශ්‍ය ලියාගන්න හරි පුතේ පළවෙනි ගාන ලියාගන්න පුංචි වෙලාවක් දුන්න ඔයගලන්ට හොඳයි අපි යමු දෙවෙනි ගානට දෙවෙනි ගාන බොහොමත්ම පහසු ප්‍රතිශත ගානක් තමයි පුතාලට ලැබෙන්නේ මේ ප්‍රතිශත ගැටලුව බලමු අපි කොහොමද හදන්නේ කියලා දැන් ඔයගොල්ලෝ ගාන හොඳට කියවලා ඉන්න ගාන හොඳට කියවලා පුංචි වෙලාවක් දෙන්න ගාන කියව ගන්න බලන්න හරි මේක කියව ගන්න දෙන්න ගන්න රිසාන්ගේ මාසික වැටුපෙන් දස ගුණයක මුදලක් සහනදායී පොලියක් යටතේ මූල්‍ය ආයතනයකින් ඔහුට ලබා ගන්න හැකියි. දැන් මේ රාජ්‍ය සේවයේ යුතු රාජ්‍ය සේවකයන් ලැබෙන පහසුකම මාසික වැටුප වගේ 10 ගුණයක් ගන්න පුළුවන් ආපදා ණයක් විදිහට. එතකොට මෙම් එසේ ණය මුදල ලබාගත් ඔහු ඉන් ලක්ෂ 2ක් 110 වාර්ෂික වැල් පොලියක් යටතේද ඉතිරි මුදල 112ක වාර්ෂික සුළු පොලියක් යටතේද මූල්‍ය ආයතන දෙකක තැන්පත් කරයි. එතකොට පුතේ එයාගේ වැටුප කොටස් දෙකකට සමානව නෙවෙයි කොටස් දෙකකට වෙන් කරලා ලක්ෂ 2ක් තැන්පත් කරන වැටුප නෙවෙයි එයා ලබා ගන්න ණය මුදල. ලක්ෂ 2ක් තැන්පත් කරන වාර්ෂික වැල් පොලිය යටතේ අනිත් මුදල 112ක සුළු පොලියක් යටතේ තැන්පත් කරන ආයතන දෙක. රුපියල් ලක්ෂ 2 සඳහා වසර දෙකකට ලැබෙන පොලිය මුදල. එහෙනම් පුතේ වැල් පොලියේ හොයන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය මෙන්න මෙහෙමයි. රුපියල් ලක්ෂ 2 සඳහා 110ක් පළමු වර්ෂය සඳහා පුතේ ලබා ගන්න අපි ඉස්සෙල්ලා බලමු මෙන්න මේවා අවුරුදු දෙකකට පොලිය වෙන්නේ පළමු වසර සඳහා පොලිය රුපියල් ලක්ෂ 2යි ණය මුදල තැන්පත් මුදල මේකට ලැබෙනවා පුතේ 110ක් පළමු වසර සඳහා රුපියල් 2010ක් බලන්න පුතාලා තේරුණාද කියලා පළමු වර්ෂය සඳහා ලක්ෂ 2කට 110ක් ලැබුවා රුපියල් 20000යි පුතේ වැල් පොලියේ තියෙන සුළු පොලියට වඩා වෙනස් වෙන්නේ මොකද්ද දෙවන වසරට පොලිය බලද්දී දෙවන වසර සඳහා පොලිය බලද්දී මේ ලක්ෂ 2කට මේ 20000ත් එකතු කරලා 2,20,000ට තමයි පුතේ ඊළඟ වර්ෂය සඳහා පොලිය බලන්න තේරුණාද
පළමු වර්ෂයේ සඳහා ලක්ෂ 2කට බැරි ණය මුදල සැලකුවේ තැන්පත් මුදල සැලකුවේ ලක්ෂ 2ක දෙවැනි වසර සඳහා මුල් මුදල විදිහට සලකන්නේ මේ 20000ක් මේකට එකතු කරලා 2,20,000ක්. සුළු වෙනවා 2210 වැඩි කරාම උත්තරේ රුපියල් 22000. පළමු වෘත්තවල වඩා පොලි මුදල වැඩි. එහෙනම් මුළු පොලිය රුපියල් 20000 දාන 22000 උත්තරේ රුපියල් 42000. රුපියල් 42000. පැහැදිලිද දෙවියන්ගේ මුදේ බොහොම සරලයි නේද? පළමු වසරට පොලිය වැළුවා. පළමු වසර මේක වැදගත් කාරණේ වෙන්නේ පුතා පළමු වසරට පොලිය වැළඳ මුල් මුදල විදිහට සැලකුවේ තැන්පත් කළා. දෙවෙනි වර්ෂයේදී පළමු වර්ෂයේ පොලියත් මේකට එකතු කරලා ඉවරයි. අපි තුමු අපිට තුන්වෙනි වර්ෂයක් මේ මාසය තියාගත්ත කියලා ඒ මුදල එහෙනම් මේ 2,20,000ට මේ 22,000ක් එකතු කරලා මුරේන මුල් මුදලටයි පොලිය කරගෙන පළවෙනි වර්ෂ බලන්න ගැටලුවක් තියෙනවා අහන්න. දෙවෙනි කොටස පුතේ දෙවෙනි කොටස මෙයාගේ දැන් මෙයා ගත්ත ණය කොටසක් නෙත්තේ වැල් පොලියට තැන්පත් කරේ. සුළු පොලියට තැන්පත් කරන ණය මුදල දීලා නේ වසර දෙකක් සඳහා පොලිය දීලා 60000ක් කියලා අපෙන් අහනවා තැන්පත් කළ මුදල කොච්චරද. එහෙනම් පුතාලා ගන්නවා මෙහෙම තැන්පත් කළ මුදල බලන්න ඒ වගේ ගානක් විභාගයට හදිස්සියට ආවොත් රුපියල් x ලෙස ගන්න. රුපියල් x ලෙස ගන්න. එහෙම ගත්තොත් මෙන්න මේ තැන්පත් කළ මුදල x වලින් 100ට කීයක් ප්‍රතිශතය 112 අවුරුදු දෙකකට අන්න වරද්දන තැන් හොඳින් හරි සිහියෙන් වැඩ කරන්න. සියලු දේ අමතක කරලා ගානට තනිකරම මනස යොදවන්න. එහෙම බැලුවම තේරෙනවා. වසරකට පොලිය 112යි. වසර දෙකකට මේක දෙකෙන් වැඩි කරනවා. ඔන්න ඔබ තමයි පුතේ සමාන වෙන්නේ. උදාහරණ තේරුම් ගත්තම මම නැවත කියන්නම්. දැන් මේ රිසාන් කියන කෙනා පුතේ එයාගේ මාස 10ක මාසයක වැටුප මෙන් දස ගුණයක ණය මුදලක් අරගෙන 20000ක් වැල් පොලියට තැන්පත් කරනවා පුතේ. ඒ තැන්පත් මුදල නිසා මෙයාට ලැබෙනවා 42000. තවත් කොටස තමයි අපෙන් අහන්නේ තැන්පත් කරපු සුළු පොලිය ගෙවන වෙනත් ආයතනයක තැන්පත් කරනවා. එතකොට ඒකෙන් ගෙවන පුතේ 112ක් තැන්පත් මුදල සඳහා වසර දෙකක් සඳහා ලැබෙන පොලිය 60000ක්. එහෙනම් පුතාලා සුළු කරගන්න මේක කොහොමද? දෙකෙන් 100 බෙදනවා 50යි, නැවත දෙකෙන් බෙදනවා 25යි, දෙකෙන් බෙදනවා 6යි. 6 වරක් x 6යි x 25 මෙහෙන් ගුණ කරලා තියන්න. ගුණ කරන්න ඕනේ. කොහොමද තියන්නේ පුතාලා? දෙපැත්තම බෙදන්න පුතේ 6න් බෙදනකොට 6න් 6 කැපෙනවා. මේක 6න් බෙදනකොට 10000යි 10000 25න් වැඩි කරාම 2,50,000ක් වෙනවා. මතක ඇතුව ඒක කියලා දාන්න. රුපියල් 2,50,000. එරන් තැන්පත් කළ මුදල යටි ලියමු. සුළු පොලිය යටි තැන්පත් කළ මුදල ඒක ලියන්නේ. අපිනේ x කියලා ගත්තේ. අපි x මොකක්ද කියලා x වල විතරක් මාර්ග සුළු පොලිය යටතේ තැන්පත් කළ මුදල රුපියල් 2,50,000. තුන්වෙනි කොටස ඔහුගේ මාසික වැටුප කීයද? ඔහුගේ මාසික වැටුප කීයද? පුතේ අපි ඉස්සෙල්ලා හොයමු ඔහු ලබාගත් ණය මුදල. ඔහු ලබාගත් ණය මුදල ඉස්සෙල්ලා හොයන්න. මේ අනුව ආයතන දෙකක තැන්පත් කරානේ. එකක තැන්පත් කරා පුතේ රුපියල් ලක්ෂ 2ක්. ඊළඟ එකේ තැන්පත් කරා 2,50,000. ඔහු ලබාගත් ණය මුදල පුතේ 4,50,000. හරි. ඔහු ලබාගත් ණය මුදල 4,50,000. මේකද මෙයාගේ වැටුප? මෙයා ගත්ත ණය මුදල පුතේ එයාගේ මාසික වැටුපෙන් 10 ගුණයක්. එහෙනම් ඔයගොල්ලෝ මාසික වැටුප බලන්න මේක 10න් බෙදනවා. බින්දුව කැපෙනවා පුතේ 10න් බෙදනවා.
ඔහුගේ මාසික වැටුප රුපියල් 45000. පැහැදිලි නේද? මම හිතනවා මේ පියවරවලදී උදාහරණ පැහැදිලිද කියලා. ඊළඟ කොටස කියලා දෙන්න කලින් මම බෝඩ් එක මකනවා. තමන්ට අවශ්‍ය දේවල් තියෙනවා ලියා ගන්න. මම ආයෙ පැහැදිලි කිරීමක් කරන්න. රිසාන් කියලා මිනිස්සෙක් හිටියා. එයා යාගේ මාසික වැටුපෙන් 10 ගුණයක ණය මුදලක් ලබා ගන්නවා පුතේ. අරගෙන ඒක ආයතන දෙකකට තැන්පත් කරනවා. කොහොමද? වාර්ෂික වැල්පොලියක් කියන ආයතනයේ ලක්ෂ 2ක් තැන්පත් කරනවා. වසර දෙකකට පොලිය පෙන්වනවා. පළමු වසරට ලක්ෂ 2කට 110ක් 20000යි. ඒ 20000 එකතු කරලා තමයි පුතේ දෙවෙනි වර්ෂයට වෙනවා වැඩක් කාරණේ. එතකොට 2,20,000ක් ඒකට 110ක් වෙනවා රුපියල් 22000යි. සම්පූර්ණ පොලිය වසර දෙක සඳහා 42000යි. පැහැදිලි ඇතිනේ? ඊළඟ කොටසට යන්න. එතකොට දෙවෙනි කොටස එතනින් දෙවෙනි කොටස මෙතන තුන්වෙනි කොටස. දෙවෙනි කොටස යන්නේ මෙයා ගත්ත ණය මුදල මුතේ වාර්ෂික වැල්පොලියට තැන්පත් කරේ නෑනේ. තව කොටසක් සුළු පොලියට තැන්පත් කරා 112ක වසර දෙකක් සඳහා පොලිය හැදෙනවා. තැන්පත් කළ මුදලින් 112ක් වර්ෂයක පොලිය වර්ෂ දෙකක පොලිය දෙකෙන් ගුණ කරා 60යි. සුළු කරලා අපි අන්තිමට උත්තරේ ගත්තා x සමානයි රුපියල් 2,50,000යි කියන. එහෙනම් එකක තැන්පත් කරේ ලක්ෂ දෙකක්, තව එකක තැන්පත් කරේ ලක්ෂ දෙක ආකාරයක්. අපෙන් අහන මාසික වැටුප හොයන්න කලින් වාගත්තා ලබාගත් ණය මුදල සම්පූර්ණ ණය මුදල තේ 4,50,000. 4,50,000 මෙයාට ණය හම්බ වෙන්නේ මෙයාගේ මාසික වැටුපෙන් 10 ගුණයක්. එහෙනම් මාසික වැටුප හොයන්න 4,50,000 10න් බෙදනවා රුපියල් 45,000. පැහැදිලි ඇති? ඊළඟ කොටස ඉක්මනින් මෙමු. අවශ්‍ය දෙයක් තියෙනවා පුතාලා ඉක්මනට ලියන්න. හරි. පුතේ එතකොට හතරවෙනි කොටස වසර දෙකක් අවසානයේදී ආයතන දෙකෙන්ම ලැබෙන පොලිය මුදල පමණක් රැගෙන එක්තරා සමාගමක කොටස් වෙළඳපොළ රුපියල් කොටසක වෙළඳපොළ මිල රුපියල් 40ක් වන කොටස් මිලදී ගැනීමට යොදවනවා. දැන් මේ මිනිස්සයා අර ආයතන දෙකෙන්ම ලැබෙන පොලිය විතරක් ආයතන දෙකෙන්ම ලැබෙන පොලිය විතරක් අරගෙන රුපියල් 40ක් වන කොටස් මිලදී ගැනීමට යොදවනවා පුතේ මේ තවත් සමාගමක්. එතකොට එක කොටසකට රුපියල් 4ක ලාභාංශයක් ලැබේ නම් වසරකදී ලැබෙන ලාභාංශ ආදායම. පුතේ සිහිපත් කරගන්න. ලාභාංශ ආදායමක් අපි කොහොමද හොයාගන්නේ? ව්‍යාපාරයක කොටස් වලට මුදල් ආයෝජනය කරලා පුද්ගලයෙක් කොහොමද වාර්ෂික ලාභාංශ ආදායමක් ලබා ගන්නේ? කොහොමද ලබා ගන්නේ? කොහොමද පුතාලේ හොයාගන්නේ? මෙන්න මෙහෙම පුතේ. කොටසක ලාභාංශයක් ව්‍යාපාරයෙන් කියනවා. කොටස් වලට මුදල් ආයෝජනය කරද්දී ව්‍යාපාරයෙන් කියනවා කොටසකට මෙච්චරක ලාභාංශයක් ගෙවනවා කියන්නේ. එහෙනම් ඔයා මිලදී ගන්න කොටස් ගන්න කොටසක ලාභාංශයෙන් ගුණ කරලා තමයි ලාභාංශ ආදායම ලබා ගන්න. එහෙනම් පුතාලට තේරෙන්න ඕන ලාභාංශ ආදායම ලැබෙන්නේ පුතේ කොටසක ලාභාංශයේ කොටස් ගාණෙන් ගුණ කිරීම. කොටසක ලාභාංශ තියෙනවා නේද රුපියල් 4ක් කියලා. එහෙනම් කොටස් වල සම්පූර්ණ ලාභාංශ ආදායම හොයන්න අපි අනිවාර්යයෙන්ම මේ ගාණේ කොටස් ගාණ හොයාගන්න. එහෙනම් කොටස් ගාණ හොයාගන්න කොහොමද? කොටස් ගාණ හොයාගන්න ඉතින් අපිට වැදගත් වෙනවා මෙයා මේ ව්‍යාපාරයට කොටස් ගන්න කොපමණ මුදලක් ආයෝජනය කරාද කියලා. කොපමණ මුදලක්. ඔයා ගාණ කියවුවනම් ඔයාට ලැබෙනවා මේ ගානේ මෙයා ආයෝජනය කරේ එයා අර කලින් ණය මුදල අරගෙන තැන්පත් කිරීමෙන් ලැබෙච්ච මුළු පොලිය. පුතාලා බලන්න එහෙනම් ආයෝජනය කළ මුදල ඉස්සෙල්ලා ආයෝජනය කළ මුදල හොයාගන්නේ කොහොමද? වැල් පොලියෙන් ලැබුණ පුතේ 42000ක් සුළු පොලිය නිසා ලැබුණා රුපියල් 60000ක් එකතුව 1,02,000ක් 1,02,000ක් මෙයා තැන්පත් කළා. 1,02,000ක් තැන්පත් කළා ආයෝජනය කරා කොටස් ගන්න. කොටසක් කීය ගන්න පුතේ බලන්න කියවල කොටසක් ගන්න කීය ගන්න 40 ගන්න. එහෙනම් පුතාලා ඊළඟ පියවර යුත්තේ මොකද්ද? කොටස් ගණන සෙවීම. රුපියල් 1,02,000 බෙදනවා 40 බිඳුවට බිඳුවක් කැපෙනවා 4ෙන් බෙදන්න පුතේ බය නැතුව 2.10ට ඉතුරු 2.22ට 5යි ඉතුරු 2යි නැවතත් 5යි කොටස් 2250 බලන්න බිඳුව හරිද කියලා 10ට 4යි 2යි ඉතුරු 2යි 22ට 5යි ඉතුරු 2යි 20ට 5යි බිඳුවයි 2250යි අවසානයේ අපි මහන්නේ ලාභාංශ ආදායම් පුතේ කොටසකට ලාභාංශය ගෙවන 4ක් කොටස් 2250කට බලන්න 4 වෙනි
බිඳුවයි එකක්. 4 2 එකක් ඉතුරුයි. 4 2 22 එකක් ඉතුරුයි. කීයක් ලැබෙනවද? රුපියල් 10200ක් තමයි එයාට ලාභාංශ ආදායම විදිහට ලැබෙන්නේ. බලන්න නැවතත් ගුණ කරා හරිද කියලා. 4.0.0යි 4.22ක් ඉතුරුයි. 4.22ක් ඉතුරුයි. 4.2 8යි 8යි 6යි ඔඩ ගන්න සම්පූර්ණයි. එක කොටස මකලා තියෙන්නේ. දෙක කොටස මෙතන තියෙනවා. තුන්වෙනි කොටස මෙතන තියෙනවා. හතරවෙනි කොටස මෙතන තියෙනවා. මේ කාරණේ තවත් චුට්ටක් පැහැදිලිවීමක් කරන්න පුතාලට කොහොමද මේ ව්‍යාපාරයේ මේ මිනිස්සයා මොකද කරේ? යාගේ මාසයක වැටුපෙන් 10 ගුණයක ණය මුදලක් ලබාගෙන වැල් පොලියට කොටසක් තැන්පත් කරලා සුළු පොලියට කොටසක් තැන්පත් කරලා වර්ෂ දෙකක් අවසානයේදී දෙකෙන්ම ලැබෙන පොලිය මුදල් ආයෝජනය කරනවා ව්‍යාපාරයේ කොටස් කරලා. අපි බැලුවා ආයෝජනය කළ මුදල 1,20,000 වාගත්තා. කොටසක් කීය ගාන ගන්නද පුතේ? 40 ගාන ගන්න. කොටස් 2250. කොටසකට ලාභාංශ රුපියල් 4ක්. රුපියල් 4ෙන් ගුණ කරාම මුළු ලාභාංශ 10200ක්. ඔන්න අපිට ලැබෙනවා සම්පූර්ණ ලාභාංශ ආදායම. පැහැදිලි නේද පුතේ? තේරුණා නේද? එහෙනම් ලියන්න. මම හිතනවා පුතාලා ලියාගෙන ඉවර නැද්ද? අපි ඊළඟ ඇක්ටිවිටි අපි තුන්වෙනි ගැටලුවට මේ ගැටලුවල ඔයගොල්ලෝ මොනවා හරි ඊළඟට ප්‍රශ්න කරන්න. ගැටලුවක් නැහැ. තේරුණාම කමන්නේ නැහැ. නොතේරෙන දෙයක් නැවත අහන්න පුළුවන්. තුන්වෙනි දානකේ පුතේ විදිතේ සම්බන්ධවයි පුතාලා දානවා පරිමිතිය හා වර්ගඵලය සම්බන්ධ කරලා ගැටලු වෙන්නේ. තාමද ගැටලුවක් තියෙනවා අපි සාකච්ඡා කරමු. මේක කියනවා පුතේ අපේ මෙන්න මෙහෙම ත්‍රිකෝණාස්ත්‍රාකාර ඉඩම් දෙකක මේ හරියම මම ගන්න. ඒක පොඩි සම්පූර්ණ නැහැ. PQ RS කියලා කොටසක් තියෙනවා. මේ දුර 16ක් කියලා දීලා තියෙනවා. මේක A කියලා දීලා තියෙනවා. මෙතන B කියලා දීලා මෙතන කේන්ද්‍රික ඛණ්ඩයක් පුතාලට පේන්න තියෙනවා. මාර්ගය කියලා මෙතන සටහන් කරලා තියෙනවා. මම රූපේ මඳින්න මාර්ගය. මේක මේ දුර 7ක් කියලා දීලා තියෙනවා. ඒ කරුණු ගැන විශේෂ අවධානයක් යොමු කරන්න මොනවාකට ප්‍රොඩක්ට් දෙනවද නැහැ. ත්‍රිකෝණාස්ත්‍ර ඉඩම් දෙකකි ඉන් සිල්වාට A නම් ඉඩමට මාර්ගය එක්මායුකි. සිල්වාගේ කොටස A එයාගේ එක්මායුමක් තමයි මාර්ගය. හරි. B නම් අනිත් ඉඩම ප්‍රනාන්දුට අයිති. මේ කොටසයි ප්‍රනාන්දු. අපේ ගන්න ප්‍රශ්න මොනවද? පළවෙනි කොටස. සිල්වාට ඉඩ මේ වර්ගඵලය. සිල්වාට කොටස A කොටසනේ පුතා. A කොටසේ කොහොමද මුළු ඉඩම වර්ගඵලය හොයන්නේ? ත්‍රිකෝණාශ්‍රයක් දිග වැඩි කිරීම බලල එනම් පුතාලා 16 වැඩි කරනවා පුතා 7ෙන් ගුණ කරාම වර්ගමීටර 42යි 4ක් ඉතුරුයි 112යි වර්ගමීටර. අංක 2. සිල්වා තමාගේ ඉඩමේ PS අරය වූ කේන්ද්‍රික ඛණ්ඩ කොටසක මල් වවා ඇත. මල් වවා ඇති කොටසේ පරිමිතිය දුවේ පුතේ මේ අහගන්න. පරිමිතිය කියලා කියන්නේ වටේදී. පුතේ මේ අරය හතක් නම් මේ අරයත් හතයි අපිට අවශ්‍ය වෙන මොකද්ද? මොකද්ද පුතේ අවශ්‍ය වෙන්නේ? ඔව් පරිමිතිය කියන්නේ ඡාප කොටස අවශ්‍ය වෙනවා. එහෙනම් මේ ඡාප කොටස ලබා ගන්න කොහොමද සර් අරය හතක් කිව්වේ? මේ අරය හතක් කිව්වේ. ඇයි පුතේ? මේ උස හතක් නම් මේ උසත් හතක්. එහෙනම් මේකත් හතක්. එහෙනම් පුතාලා ගන්නවා මොකක්ද? ඉස්සෙල්ලාම ඡාප දිග. පුරුදු වෙන්න පුතේ පරිමිතිය කියලා ටක් ගාලා යන්නේ නැතුව ඡාප දිග හොයලා ඉන්න. ඡාප දිග පුතාලා ගන්නවා 90 බෙදීම 360 කේන්ද්‍රික කෝණය 90 බෙදීම 360 වරක් 2πr 90 1යි 90 4යි 4ෙන් එකක් දෙක වැඩි කිරීම 7ෙන් 22 අරය 7 7ට 7 කැපෙන 1යි දෙකෙන් 4 බෙදෙනවා 2යි දෙකෙන් 22 බෙදෙනවා 11යි ඡාප දිග 11යි. ඡාප දිග නෙමෙයි අපේ ගහලා තියෙන පරිමිතිය නේ පුතේ. පරිමිතිය වෙන්නේ 11යි 7යි 7යි එකතු. අන්න ලියන හැටි. පරිමිතිය ඔය හදන විදිහ වැඩගත්තා ගොඩක් වැඩගත් වෙනවා ගානක් හදන විදිහ. ඡාප දිග 11යි අරය 7යි අරය 7යි එකතු කරාම උත්තරේ මීටර් 25.
පරිමිතිය. උන් අපෙන් ආපු දෙවෙනි ප්‍රශ්නෙටත් අපි උත්තරේ ලිව්වා. තුන්වෙනි කොටස මල් වගා කර මේ මල් වගා තියෙන කොටසෙ පුතේ කේන්ද්‍රීකරණ කොටස මල් වගා ඇති කොටස මොකක්ද දාලා තියෙන්නේ? හැර සිල්වා මහතාගේ ඉදිරි ඉඩම් කොටස විමසකස් කිරීමට වර්ග මීටරයකට 60 බැගින් යන වියදම සොයන්න. පුතේ සිල්වාගේ ඉඩමේ මීටර 112ක් තියෙනවා. ඒ 112 මල් වගාවක නැති කොටසේ බිම හදන්නේ පොළොව සකස් කරනවාද අපි ඔය දැකලා තියෙනවනේ අපි ඒක වලුණත් අපි උත්සාහ කරනවා අපේ පොළොව හොඳට සකස් කරගන්න. මේක මුදල් ගෙවලා සකස් කරන්නේ ඒකට සිල්වට යනවා පුතේ වර්ග මීටර 60 අපෙන් අහන්නේ යන වියදම හොයන්න මොකද කරන්නේ? වර්ග මීටරයකට 60ක් වියදම් වෙනවා නම් යන සම්පූර්ණ වියදම හොයන්න අපි මොකද කරන්න ඕන? ඔව් ඉතිරි බිම් ප්‍රමාණය හොයාගෙන ඒක නැගෙම වැඩි කරන්න. ඉතිරි බිම් ප්‍රමාණය හොයාගන්නේ කොහොමද පුතේ? ඔව් කියන්න බලන්න. කොහොමද යන්නේ? සම්පූර්ණ ඉඩමේ වර්ගඵලයේ කේන්ද්‍රිකකණ්ඩේ වර්ගඵලය අඩු කරලා සම්පූර්ණ වර්ගඵලයේ කියන සිල්වටයි 112. එහෙනම් කේන්ද්‍රිකකණ්ඩේ හොයාගෙන ඉන්න ඕනේ ඊළඟ පාඩම. එහෙනම් අපි මොකද කරන්නේ? මල් වැවූ කොටසේ වර්ගඵල මල් වැවූ කොටසේ වර්ගඵල කොහොමද හොයන්නේ? කේන්ද්‍රික කෝණය 90යි 90 බෙදීම 360 වාරයක් phi r වර්ගය. වෘත්තයක පරිධිය රූපයි r වර්ගඵල වෙන්නේ phi r වර්ගය. සූත්‍ර ඔබට දන්නවනේ. සරල කරපු දේ 90 එකයි 90 හතර අපි දන්නවා. හතරෙන් දෙක phi වලට 42 4 වැඩි කිරීම 7 සුළු වෙන්නේ කොහොමද? 7ට 7 කැපෙනවා. 7 එකයි දෙකෙන් බෙදෙන 11යි දෙකෙන් බෙදෙන 2යි 11 වරක් 7 77යි බෙදෙනවා දෙකෙන් 38යි දශම 5යි වර්ගය. මේ මල් වැවූ කොටසේ වර්ගඵලය එන පුතාලා ඉතිරි කොටසේ වර්ගඵලය වෙන්නේ මෙහෙමයි. ඉතිරි කොටසේ වර්ගඵලය මෙහෙමයි. 112 මුළු වර්ගඵලයේ සිල්වටයි මුළු ඉඩම 112. 112න් පුතාලා අඩු කරනවා 38.5 අඩු කරනවා කියන උත්තරේ මේ 0.5 අඩු කරන්න එකක් මෙහෙම ගන්නවා. එතකොට 10.5යි 111න් 38 3යි නෙමෙයි. ඊයේ 73.5යි දෙන්නේ අපිට. බලන්න නැවතත් ඒ අඩු කිරීම හරිද කියලා 0.5 අඩු කරන්න එකක් 0.5 පැත්තට අරගෙන 10.5යි මෙතන 1යි පිළිගන්න බෑ 11 3යි 10න් 3ක් 7යි 73.5යි උත්තරේ. හරිනේ? හරි. උත්තරේ හරි. ඕකත් ඉතින් උත්තරේ. මේ ආයතේ මෙන්න මේ කොටසේ වර්ග. මෙන්න මේ කොටසේ වර්ග. එයාට තියෙනවා පොළොව සකස් කරන්න වර්ග මීටර 73.5. උතේ වර්ග මීටරයකට කීයක් කරනවද? ඔව් පේපර් එකේ තියෙනවා කීයද? රුපියල් 60. එහෙනම් යන වියදම කියලා පුතාලා කරන්න ඕන. රුපියල් 60න් ගුණ කරනවා දරුවනේ 73.5. සර්ගේ අපු පැහැදිලි දන්නේ ඔන්න මේක අපි මේ හැදෙන්න කරමු. 60 ගුණ කිරීම 73.5 මම 835 කියලා අරගෙන 6 ගුණ කරලා පස්සේ බුදුවත් දාමු. 6 වරක් 5 30යි 3ක් ඉතුරුයි 1යි 2ක් ඉතුරුයි. මේකේ දශම ස්ථානයක් තිබ්බම පුතේ උත්තරේ 4410. ඔන්න මම සම්පූර්ණ කරා තුන්වෙනි කොටස. හතරවෙනි කොටස කියලා දෙන්න. බලන්න මේ ගැටලුව වල මොනවද දෙයක් කියලා මම නැවත මුලින් ඉඳන් කියලා දෙනවා ඔයාලට. අපිට ගැටලුව පුතේ මෙහෙම ඍජුකෝණාස්වාකාර ඉදම් දෙකක් තියෙනවලු. එකක් සිල්වට අයිතිලු අනිත් එක ප්‍රනාන්දුට අයිතිලු. සිල්වට අයිති ඉඩමේ මල් වැවූ කොටසක් තියෙනවලු කේන්ද්‍රික ඛණ්ඩයක්. අපෙන් අහනවා සිල්වට අයිති ඉඩමේ මුළු වර්ගඵලය මේ දිග 16යි පළල 7යි දිග වැඩි වීම පළුත්තේ 112යි වර්ග මීටර. එවැනි උත්තරය ආවේ. ඊට පස්සේ අපෙන් අහනවා මේ මල් වැවූ කොටසේ වර්ගඵලය පරිමිතිය වැඩි මේ දිග 7යි මේ දිග 7යි ඡාප දිග. ඡාප දිග වෙනවා කේන්ද්‍රික කෝණයේ බෙදීම 360 වරක් 2πr 90ට 91යි 364යි 4න් 1යි දෙක වැඩි කිරීම 5 වලට 722යි අරගෙන 7යි 7න් 7 බෙදලා 1යි
දෙකට දෙකේ එකයි හතරට දෙකේ දෙකයි දෙකේ විතර 22 11යි චාප දිග 11. පුතේ මේ චාප දිග 11 මේ දිග 7ක් මේ දිග 7ක් එහෙනම් පරිමිතිය 25. අපෙන් අහන පුතා තුන්වෙනි කොටසේදී මේ මිනිසයා මේ මල් වැවුම් කොටස හැර ඉතිරි බිම් කොටස අලංකරණය කරන්න රුපියල් 60 බැගින් වියදම් කරන වර්ග මීටර අපෙන් ඒවා මුළු පුතල කීයද මුළුද වාගත්තා කොහොමද වාගත්තේ ඉස්සෙල්ල බලනවා අලංකාර කරන්න යන මිදුළු කොටස මේ බිම් කොටස කොච්චරද කියලා කොහොමද ඒක වාගත්තේ සම්පූර්ණ වර්ගඵලයෙන් මල් වැවුම් කොටස අඩු කරන සම්පූර්ණ වර්ගඵලයෙන් මොලේට පුතා දෙන්නේ මල් වැවුම් කොටස වාගන්න එහෙමයි केंद्रित कोणीय विधि 360 වරක් πr වර්ගයේ 4 න් 1යි 7 න් 22යි 7යි 7යි කොහොමද මේ සුළුනේ 7ට 7 1යි කැපෙනවා 7 7 1යි 2 1යි 2 11යි 11 වරක් 7 77යි 77 දෙකේ බෙදුවොත් 38.5යි පුතේ මුළු වර්ගඵලයේ 112 මල් වැවුම් කොටස 38.5 අඩු කරාම 73.5 මේ මිනිස්යාට 73.5ක වර්ග මීටර ප්‍රමාණයක් සකස් කරන්න තියෙනවා පොළොව. එතකොට එයා ඒක විදන් කරනවා පුතේ මීටරයකට රුපියල් වර්ග මීටර රුපියල් 60ක්. එහෙනම් සම්පූර්ණ මුදල බලන්න. ඒක 60 වැඩි කරන උත්තරේ 4410ක්. බලන්න පුතේ ඒක පුළුවන් ද කියලා ඕගොල්ලන්ට අපි ඊළඟ කොටසට යන්න මම කරනවා මේ කොටස් ටික අමුදින් ගන්නත් පුළුවන්. බලන්න හතරවෙනි කොටස මොකද්ද කියලා. මෙන්න ලියා ගන්නකොට අක්කලා. ඔව්. ඊළඟ කොටසට යනවා. ප්‍රනාන්දු මහතා තමාගේ ඉඩමට යාමට සිල්වා මහතාගේ ඉඩමෙන් මීටර 2ක පාරක් ඉල්ලා සිටියා. දැන් මේ ප්‍රනාන්දු ඉඩමට යන්න කිව්වේ. එයාට මේ මාර්ගයෙන් නෙවිලා සිල්වාගේ ඉඩම හරහා තමයි යන්න හදන්නේ. හරි යා පාරක් ඉන්නවා. මොකද කියන්නේ? ඒ සඳහා සිල්වා මහතා QR මායිම දිගේ පාරක් දීමට පුරුදු වෙනවා. එහෙනම් සිල්වා දෙනවා පාරක් QR මායිම ඉන්න පාරක්. ඉන්න පාරක්. එංගහරවා මීටර 2ක පාරක්. ඒකත් අතිශය වැදගත්. මේ පළල දරුවනේ මීටර 2ක්. හරි? එම පාරේ වර්ගඵලයට සමාන වන සේ එක ශීර්ෂයක් S වනසේ ඍජු කෝණාංශක කොටසක් තමාට ලබා දිය යුතු බව පවසනවා. නිකන් නෙවෙයි දෙන්නේ. මේ කොටස මෙතනින් දෙන්න ඕනේ. S මායමක් කරගෙන ඍජු කෝණාංශක කොටස මෙතනින් දෙන්න ඕනේ. හරි? මොකක්ද අපෙන් අහන්නේ? මොකක්ද අදලා එම තීරණය මත ප්‍රනාන්දු මහතාගේ ඉඩමෙන් ලබා දෙන ඉඩම් කොටස බිනුම් සහිතව ඇඳ දක්වන්න. එහෙනම් පුතාලට ගන්න වෙන්නේ මෙතන මේ ඉඩම් කොටස මෙන්න මෙතනින් බලන්න මේක බිනුම් සහිතව දක්වන්න. කොහොමද මේ බිනුම් වලට අපිට ගන්න වෙන්නේ S මායම ලැබෙන විදිහට අපිට අරන් දෙන්නේ ශීර්ෂයක් S විදිහට අපි ගමු එකක් වර්ග මීටර 14ක් වෙන්න මීටර 7යි මීටර 2යි. මේ ප්‍රමාණය මෙතනින් දෙන්න මෙතනින් 7යි මෙතනින් 2යි කියලා අරගෙන ඒ ප්‍රමාණය දෙන්න පුළුවන්. අපි මේක නොයදින්නේ පාර අපෙන් හදන්නේ කියලා නෑනේ. පරිඩම් කොටස බිනුම් සහිතව දක්වන්න. ඔන්න ඔය කොටස තමයි දෙන්නේ. 7වත් එක 14යි විතර 14ක් වෙන හරියට. පුළුවන් නේද පුතේ? right. අවශ්‍ය දෙයක් තියෙනවා ලියන්න. හරි. අපි දැන් මේක ඔයගොල්ලෝ ලියාගෙන ඉවර නම් මම යනකොට ඊළඟට 4 වෙනි ගාන නැවතත් දත්ත නිරූපණයෙන් තමයි කතා කරලා තියෙන්නේ. දත්ත නිරූපණයේ කොටසෙන් තමයි පුතාලට ලකුණු 10ක කොටස. ඉතාම පහසුයි. මේ කොටසේදී අපි කොහොමද උත්තර ලබා ගන්නේ බලමු. අපි විතර කිව්වේ. යාපව කරන්නේ හරි. වගුවක් තියෙනවා පුතේ. වගුව ඇද ගන්න වෙනවා මට ස්ටෑන්ඩින් පුරෝණදී පෙන්නන්න ඕනලන්ට. මේ වගුවේ මෙතන පන්තිප්‍රාන්තර ටික තියෙනවා. පන්තිප්‍රාන්තර තියෙනවා පුතා 6ක් නේද? 6ක් 7ක් 7ක් තියෙනවා. එහෙනම් මේකේ 7ක් අපි පන්තිප්‍රාන්තර සලකුණු කරගන්නවා. බන්තිය දෙවල 1 2 3 4 5 6යි 7යි. පන්තිප්‍රාන්තර 7 පුතාලා ලියා ගන්නවා 50 60. ඔයගොල්ලෝ වගුව බෙද ගන්න ඕනේ. මම ඔයගොල්ලන්ට දෙන්නේ මේ වගුව ඇඳලා නැත්තම් පේපර් එකේ තියෙන වගුව පුතාලා ආපහු කොපි කරන්න අවශ්‍යතාවයක් නැහැ. කිව්වොත් ඇරෙන්න. අපිට කිව්වොත් විතරයි අපි අදින්නේ නේද? 9යි 100යි
100යි 110යි 110යි 120යි මිනිසුන් ගන්න. එහෙම නැත්නම් සංඛ්‍යාවේ දීලා තියෙනවා පුතේ 2යි 3යි ඉස්තලක් තියෙනවා අපිට පුළුවන් කියලා 12යි 10යි 5යි 2යි. සමුචිත සංඛ්‍යාතේ 2 5 11 23 33 විස්තර අපිට මුලින්ම කියනවා විස්තරට අදාළ සංඛ්‍යා ලියන්න කියලා. පුතාලා කල්පනා කරන්න සමුචිත සංඛ්‍යාතයේ තීරුව ඕගොල්ලෝ කොහොමද පන්තියේ ඉගෙන ගත්තේ? කොහොමද මේ තීරුව පුරවන්නේ කියලා පුතාලා මේ වෙනකොට හොඳ අවබෝධයක් ඇති. සමුචිත කියන වචනේ තේරුම පුතේ එකතු කියන අදහස. දැන් මෙතන දෙකක් නම් සමුචිත සංඛ්‍යාතයේ දෙකයි. මෙතනට උත්තරේ 5ක් තරම් තියෙන්නේ මේ දෙකට මේ තුන එකතු කරලා 5. මෙතන දෙක නම් මෙතන දෙකයි. මේ දෙකට මේ තුන එකතු කරලා මෙතන 5යි. මේ පහට මෙතන තියෙන සංඛ්‍යාතය එකතු කරලා බලද්දී 11ක් ගන්න. එහෙනම් පුතාලා කල්පනා කරන්න 11ක් එන්නේ පහට කීයක් එකතු කරාද 11න් 5ක් අඩු කරලා බලන්න මෙතන දෙන්නේ 6යි. දැන් 10යි. නැවත 11යි මේ 12යි එකතු කරලා මෙතන 23යි. 23යි 10යි එකතු කරලා 33යි. 33යි 5යි එහෙනම් උත්තරේ කියපු දේ මෙතනට 38යි 38යි 2යි 40. බලන්න නැවත මෙතන 2යි 2යි 3යි 5යි 5යි 11යි 11යි 12යි 23යි 23යි 10යි 33යි 33යි 5යි 38යි 38යි 2යි. ඔන්න තමයි මේ වගුව සම්පූර්ණ කරන්නේ. මොකක්ද පුතේ ඊළඟ කියන්නේ? මෙම තොරතුරු වටකස්ථානයක නිරූපණය කරන්නේ නම් 70 80 පන්තිකාන්තරය සඳහා කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය ගණනය කරන්න. දරුවනි කේන්ද්‍රික ඛණ්ඩය වටකස්ථානයක් අපි ඉස්සෙල්ලා පුතේ කතා කරා පළවෙනි ගණන් 25 දී මේකේ වටකස්ථානය වැදගත් දේ තමයි කේන්ද්‍රික කෝණය. අපෙන් අහන්නේ මෙන්න මෙයාව කේන්ද්‍රික ඛණ්ඩයෙන් දැක්කොත් මෙන්න මේ කෝණය කීයක්ද කියලා. දරුවනේ මෙහෙමයි කරන්නේ. පුතාලා බලන්න මේ මුළු ගාන කීයක්ද කියලා. මේ මුළු ගාන ගණන් කරලා බලන්න කීයක්ද කියලා ගණන් කරන අවස්ථාවක් නැහැ. ගණන් කරලා මෙතන තියෙනවා. මුළු ගාන 40යි. 70 80ට අදාළව 6 දෙනෙක් ඉන්නවා. එහෙනම් පුතේ ඒක හොයාගන්න මෙන්න මෙහෙමයි. අංකයේ වැරදි දාන්න මෙන්න මේ අංක දෙකටයි අපි උත්තර දෙන්නේ කියලා. දෙවෙනි කොටස කියනවා කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය මෙහෙමයි. පුතාලා බලන්න මුළු පිරිස 40ක් මුළු පිරිස 40ක් 40 70 80ට අදාළ 6ක්. එහෙනම් පුතේ සම්පූර්ණ කේන්ද්‍රික ඛණ්ඩවල එකතුව 360ක් කෝණවල එකතුව ඒ 360න් වෙන් කරන්න ඕන 40න් 6ක්. පුතාලට ඒක තේරුම් නැත්නම් නැවත බලන්න. මුළු පිරිස 40ක් ඉන්නවා. ඒකෙන් 70 80ට අදාළ වෙන්නේ පුතේ 6 දෙනයි. එහෙනම් පුතාලා සම්පූර්ණ කේන්ද්‍රික කෝණවල එකතුව 360න් 40න් 6ක් වෙන් කරනවා. ඔබට කෝණ. කොහොම සුළු කරන්නේ? බිඳුවට බිඳුවක් කැපෙනවා. 4න් බෙදුවාම 9යි. 9 වරක් 6 පුතේ 57. බලන්න පුතාලා මේක ගත්තෙන්නේ තේරුම් 70 80ට අදාළ පිරිස 6 දෙනෙක් හිටියා. මුළු පිරිස 40ක් ආවා. එහෙනම් මේ 6 දෙනා 40න් 6ක්. එහෙනම් මුළු පිරිසෙන් 40න් 6ක් නම් කෝණයෙන් දෙන්නත් උන 40න් 6ක් සුළු කරාම අංශක 54ක් එනවා. හරි? දෙවෙනි කොටසත් හරි. තුන්වෙනි කොටස අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක් සාධන්නේ කුමන පන්ති ගානද? පුතේ අංශක 90ක් කියලා කියන්නේ ඔයාලා දන්නවා මෙන්න මෙහෙමයි බලන්නේ ඒක. 90ක් කියන්නේ 360න් 90 නේද? මේ 90ක් වෙන් කරන්නේ 360. සරල කරාම 4ෙන්. එහෙනම් අපි බලමු මුළු පිරිසෙන් 4ෙන් එකක් තියෙන කාටවද කියලා. මුළු පිරිස 40ක්. මේ 40න් 4ෙන් එකක් බැලුවාම 10යි 10 වරක් 10යි. එහෙනම් 10ක් ඉන්න පන්තිය මොකද්ද? 90 80. එහෙනම් උත්තරේ 90යි 90යි 100යි සමාන 90යි 100. ඔන්න උත්තරේ. තේරුම් නැත්නම් ඒ ගන්න හදපු නැවත බලන්න පුතේ අපෙන් අහන්නේ කේන්ද්‍රික කෝණය 90ක් වෙන් කරන්නේ මොන පන්ති ප්‍රාන්තරයේද කියලා. අපි බැලුවා 90ක් කියන්නේ 360න් 4ෙන් එකක් මුළු පිරිසෙන් 4ෙන් එකක් 10ක් අදාළ වෙන පන්ති පුතේ 90 80 එහෙමයි ඒ ගන්න සම්පූර්ණ වෙනවා. 4ෙන් කොටස සමුචිත සංඛ්‍යාතයක් වක්‍රයක් දැක්වෙනවා. මේ අනුව දිනකදී ලැබුණු තේදළු වල මධ්‍යස්ථ ස්කන්ධය සොයන්න. ඉතින් මට සිද්ධ වෙනවා සමුචිත සංඛ්‍යාත වක්‍රය අඳගන්න. පුංචි වෙලාවක් දෙන්න දුවේ පුතේ. මම ටක් ගාලා මේක ඇඳලා මම මේක උත්තර ගන්න විදිහ පුතාලට කියලා දෙන්න. හරි? එතන බිඳුව පටන් ගන්න දෙන්නේ මේ හරියම වගේ 40. අපි යන්න ඕනේ 120 දක්වා ළඟ ළඟ ගමු.
50 60 70 80 90 100 110 120 ගත්තාම මොකද වෙන්නේ? මෙතනින් පුතේ උඩට ගිහිල්ලා තියෙන්නේ 4න් 4 4 8 12 16 20 24 28 32 36 උඩටම 40 දෙන්නා. මෙතනට 40 මේ අක්ෂය නම් කරමු සමුචිත සංඛ්‍යාතේ කියලා. සමුචිත සංඛ්‍යාතේ. මේක නම් කරලා තියෙනවා බර කිලෝග්‍රෑම් වලින්. එතකොට පුතේ මේකේ අරන් තියෙන්නේ දැන් අපි මේ වක්‍රය අඳිනවා නම් අපි තනියෙන් අඳිනවා නම් පුතාලා වැඩේ පටන් ගන්න ඕනේ මෙතනින් නේද? කීයද? 50න් තමයි පටන් ගන්න. බලන්න 50න් පටන් අරන් තියෙනවනේ මෙතනින් පටන් ගන්න. 62 මෙහෙන් 60 පුතා මෙහෙන් 2 මෙතන 1 ලක්ෂ. මෙතන 60යි මෙතන 2. ඊළඟට මොකද්ද? 70 5. මෙහෙන් 70 මෙහෙන් 5. මෙතන එකක්. ඊළඟට 80 11. මෙහෙන් 80 මෙහෙන් 11. 11 කියන්නේ 12ට ආසන්න. මෙතන එකක් අරන්. ඊට පස්සේ පුතේ අපෙන් අහලා තියෙනවා 90 23. මෙහෙන් 90 මෙහෙන් 23. ඊළඟට පුතාලෙන් ආදර 133. 133. මේ හරි මගේ එකක්. ඊට පස්සේ පුතේ 110 38. 38 මේ හරි හරි. අවසානයේ 120 40. එතනින් ගිහිල්ලා දැන් වක්‍රේ මෙන්න මෙහෙම තනි ඉතින් අඳින්න ලස්සන. right. ඇඳලා ඔය වක්‍රේ මුල අදින්න ඕනේ මේක ඇඳලා තියෙන්නේ. අහලා තියෙන ප්‍රශ්නේ මොකක්ද? මධ්‍යස්ථ ස්කන්ධය. දරුවනේ කී දෙනෙක් ඉන්නවද? 40ක්. මෙතන ඉන්නවා මිනිසුන් 40ක්. මධ්‍යස්ථය හොයන්නේ පුතාලට මතකද සූත්‍රයේ මේ හදන්න යන්නේ මම 4 වෙනි කොටස. මධ්‍යස්ථය හොයද්දී දරුවනේ භාගයක් n කියලා සූත්‍රය ගන්න පුළුවන්. භාගය වරක් පුතේ 40යි. 40 දෙකෙන් බෙදුවම 20යි. 20 වෙනියාගේ ස්කන්ධය තමයි හොයන්නේ. 20 වෙනියා මෙතනනේ පුතා. 20 මෙතනින් ආවහම මෙන්න මෙතන අගේ ගන්න. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කොලේ අරන් බලන්න ඔය තියෙන පේපර් එකේ 20 ඇවිල්ලා එනවා පුතේ 88ක්. උත්තරේ 88යි. මධ්‍යස්ථය 88යි. බලන්න පුතාලා තේරුම් ගන්න මධ්‍යස්ථය කියන්නේ දෙවෙනි චතුර්ථකයේ පුතේ සූත්‍රයේ දෙකෙන් එකයි n වලට ගන්න මුළු පිරිස 40යි. 40 දෙකෙන් බෙදුනවා 20යි 20 වරක් එක 20යි 20 වෙනියා මෙතනින් 20 අරන් ගියා පල්ලෙහාට 88යි උත්තරේ 88යි. අන්තිමට අහන පුතේ සුපුරුදු පරිදි සමුචිත සංඛ්‍යාත වක්‍රයක ගොඩක් වෙලාවට අහන්න අනිවාර්ය ප්‍රශ්නයක් මොකද්ද? අන්තස් චතුර්ථක පරාසය. පුතේ කොහොමද අන්තස් චතුර්ථක පරාසය හොයන්නේ? Q3ෙන් අඩු කරන ඕගොල්ලෝ Q1 නේද? එතකොට තුන්වන චතුර්ථකය හොයනවා. මොකද්ද සූත්‍රය? 4න් 3ක්ෙන් 4න් 3 වරක් මුළු පිරිස 40යි 40 4න් බෙදුනම 10යි පුතේ 10 වරක් 3 30යි පුතාලා හොයනකොට 30 වෙනියා මෙතනින් අරන් බලන්න 30 වෙනියා 32යි 28යි හරිය මැද මෙතනට ඇවිල්ලා බලන්න කීයද කියලා ඔයගොල්ලෝ ප්‍රස්තාරයෙන් බලන්නට අග්ගාලා සම්පූර්ණ වක්‍රයෙන් බලන්න 30ට අදාළගේ ආවා වෙනොත් 98ක් වගේ බලන්න 98ක් වෙනවා තුන්වන චතුර්ථකය. Q1 පළමු චතුර්ථකය 4න් එකක් n නේද පුතා සූත්‍රයෙන් 4න් එක වරක් 40 4න් බෙදුනම 10යි 10 වරක් එක 10යි 10 වෙනියා මෙතනින් බලනවා පුතේ 10 අරගෙන මෙතනට උත්තරේ 78ක් වෙනවා. එහෙනම් මොකද්ද අපි අහන්නේ? අන්තස් චතුර්ථක පරාසය කොහොමද අපි හොයන්නේ? Q3ෙන් පුතාලා අඩු කරනවා Q1 98න් අඩු කරනවා 78 අඩු කරාම උත්තරේ 10යි. ඔන්න හතරවෙනි ගාන සම්පූර්ණ කරගත්තා අපි. පස්වෙනි ගානට යන්න තියෙන්නේ ලියා ගන්න අවශ්‍ය දරුවෙක් ඉන්නවා නම් මට ලියා ගන්න. හරි. පස්වෙනි ගාන සහ අවසාන ගාන
ගන්නනේ සම්භාවිතාව ගැටලුවක් තියෙන්නේ පුතාලට දීලා දින කොටු දැලා මොකක්ද මේ කොටු දැලගේ විස්තරය බලන්න පුතා පිරිමි දරුවන් 4ක් සහ ගෑනු ළමුන් 3 දෙනෙක් සිටින පන්තියකින් නායක සහ උපනායක තෝරනවා. දැන් මෙන්න මේ කොටු දැල අපිට අතිශය වැදගත්. ඕක හොඳට බලලා යන්න උත්තර ලියන්න ඕන. කොටු දැල ආශ්‍රිතයෙන් තමයි ප්‍රශ්න අහන්නේ. මේ අක්ෂය තෝරන්න පුතේ පන්ති නායකයා. මේකෙන් තියෙන අවස්ථාව නායකයා තෝරපු විදිහ. මෙතන තියෙන උපනායකයාට තේරෙන්න පුළුවන් අය. එතකොට කොහොමද මේ කියන්නේ පිරිමි ළමයි 4 දෙනා ගෑනු ළමයි 3 දෙනා එහෙනම් පිරිමි පළවෙනියා පිරිමි දෙවෙනියා පිරිමි තුන්වෙනියා පිරිමි හතරවෙනියා ගෑනු ළමයි 3 දෙනෙක් ඉන්නවා 3 දෙනෙක් ගියා ගෑනු ළමයි පළවෙනියා ගෑනු ළමයි දෙවෙනියා ගෑනු ළමයි තුන්වෙනියා පන්ති නායක උපනායක තෝරනවා මේව 1 2 3 4 5 6 7ක් ගත්තා පිරිමි පළවෙනියා පිරිමි දෙවෙනියා පිරිමි තුන්වෙනියා පිරිමි හතරවෙනියා ගැහැණු පළවෙනියා ගැහැණු දෙවෙනියා ගැහැණු තුන්වෙනියා පුතේ කතිර කොහොමද යන්නේ ඔන්න පුතේ කොටු දැල ඇඳලා දිනවා මේ කොටු දැලේ වට කරලා දිනවා නේද යා කොටස මෙන්න මේ කොටස ඔය ටික මෙන්න මේ කොටස මෙහෙම වට කරලා තියෙනවා වට කරලා අකුරක් මුකුත් දාලා නෑ මොකක්ද අපෙන් අහන්නේ කොටු දැලේ වට කරද්දී ඒ සිද්ධිය විස්තර කරලා ලියන්න පුතේ මොකද්ද මේ විස්තර කරලා තියෙන සිද්ධිය බැලුවාම මේ පැත්තෙන් බලන්න පන්ති නායකයා පිරිමි ළමයෙකුයි පන්ති උපනායකයා ගැහැණු දරුවෙක් හොඳට බලන්න පුතේ තේරෙනවද කියලා මේ අක්ෂරයෙන් කළ තියෙන පන්ති නායකයා සඳහා මේ අක්ෂරයෙන් කළ තියෙන උපනායකයා සඳහා කොටු කරලා තියෙන කතින ප්‍රමාණය පුතාලා බැලුවාම මේ අදාළ සිද්ධියට දාලා බැලුවාම පන්ති නායකයා පිරිමි ළමයෙකුයි උපනායකයා ගැහැණු ළමයෙකුයි මෙහෙනම් අපි පළවෙනි කොටසට අදාළ පුතේ උත්තරේ දෙනවා පන්ති නායකයා පිරිමි ළමයෙකුයි උපනායකයා ගැහැණු ළමයෙකුයි කොහොමද වෙන්නේ පන්ති නායකයා පිරිමි ළමයෙකුයි ගැහැණු ළමයි උපනායකයා තනතුරු දෙකටම පිරිමි ළමයි පත්වීමේ සිද්ධිය කොටු දැලේ වට කර පෙන්වා එහි සම්භාවිතාව සොයන තනතුරු දෙකටම පිරිමි ළමයි බලන්න තේ බොහොම පැහැදිලි මේ පැත්තට පිරිමි ළමයි මේ පැත්තට පිරිමි ළමයි මෙන්න මේ ටික දැන් කොටු කර ගන්න ඕන වට කරලා තියලා අපෙන් අහනවා සම්භාවිතාව සොයන්න කියලා මෙතන පුතේ 6ක් තියෙනවා මෙතන 6ක් තියෙනවා 6 6 12යි සම්භාවිතාව බලන්න පුතේ සම්භාවිතාව මුළු කතර ගන්න මෙතන 7ක් තියෙනවා 7ක් අයින් කරලා තියෙනවා 7 වරක් 49 7ක් අයින් 42ක් අතර තියෙනවා 42කින් උත්තරේ කීයද 12යි 42කින් 12යි 6ව 2යි 6ව 7යි උත්තරේ 7න් 2යි බලන්න පුතේ ඒක තේරුණාද කියලා ඔයගොල්ලන්ට තනතුරු දෙකටම පිරිමි දරුවන් පත් වීම මෙහෙම පිරිමි ළමයි මෙහෙනුත් පිරිමි විතරයි එතකොට බැලුවම කතර කීයක් එනවද මෙතනින් 6ක් තියෙනවා පුතා මෙතනින් 6ක් තියෙනවා 12ක් තියෙනවා මුළු කතර ගන්න 42යි සම්භාවිතාව 42කින් 12යි සරල ග්‍රාම 7න් 2යි එහෙමයි එන්නේ ඊළඟට දැන් මේ ඕලෙවල් වල අලුත් ක්‍රමය තමයි පුතා කාලයක් තිස්සේ එනවා කොටු දැලත් එක්කම රුක් සරහන වල රුක් සරහනක් එනවා මේ සම්බන්ධයෙන් මෙම සිද්ධිය රුක් සරහනක මෙසේ දක්වයි පන්ති නායක පිරිමි ළමයෙක් වෙන්නත් පුළුවන් ගැහැණු ළමයෙක් වෙන්නත් පුළුවන්. එතකොට සම්භාවිතාව මෙතනින් දාලා 7න් 4ක්. ඇත්තද පුතා? පිරිමි ළමයි ඉන්නවනේ පුතේ 4 දෙනෙක්, ගැහැණු ළමයි ඉන්නවනේ 3 දෙනෙක්. 4යි 3යි කීයද? 7යි නේ. ඒ 7න් 4ක් පිරිමි ළමයෙක් එනන් ගැහැණු ළමයෙක් තේරවගත් තියෙන පන්ති නායකට 7න් 3ක්. පුතේ මේ පහුගිය අවුරුද්දේ ඕලෙවල් විභාගේ මෙන්න මේ උඩින් ලියන කොටස දැන් අපි මෙතන ලියනවා නායකයෙක් කියලා.
ගිය වාර විභාගයේ නම් මේක නොලියුවොත් පුතාලගේ ලකුණක් අඩු කරලා තිබ්බා. ඒ නිසා පුතාලා පරිස්සම් වෙන්න. මෙන්න මේ පියවර අනිවාර්යයෙන්ම ලියන්න. නායක එන 7න් 4යි 7න් 3. අතු මත සම්භාවිතාව සටහන් කරන්න උපනායකයා තේරීම සඳහා උත්සාහන දීර්ඝ කර නැවත ඇඳ සම්භාවිතාව ලියන්න. පුතේ මේ ඇඳලා තියෙන පන්ති නායකයා තෝරනවා විතරයි. පන්ති නායකයා තෝරලා උපනායකයා තෝරනකොට ඒ අක්ෂ ඉතුරු ටික අපි අඳින්න මෙන්න මෙතනටයි පන්ති උපනායකයා මම මෙතන ඉන්න උපනායකයා කියලා පුතේ පන්ති නායකයා පිරිමි ළමයෙකු වී උපනායකයා පිරිමි ළමයෙක් වෙන්නත් පුළුවන් ගැහැණු ළමයෙක් වෙන්නත් පුළුවන්. පන්ති නායකයා ගැහැණු ළමයෙකු වී උපනායකයා පිරිමි ළමයෙක් වෙන්නත් පුළුවන් ගැහැණු ළමයෙක් වෙන්නත් පුළුවන්. අතු දෙක නම් ඇඳ ගන්න පුළුවන් සර්. කොහොමද සම්භාවිතාව ලියන්නේ? ඒක නේද පුතේ ප්‍රශ්නේ. මේමයි කරන්නේ. පළවෙනි දරුවා පිරිමි ළමයෙක් වුණොත් පුතාලා අහලා තියෙනවා පන්ති නායකයා උපනායකයා එක මිනිස්සෙක්පත් කරන්නේ නැහැ. නායකයා තෝරගන්න කෙනා වයින් කරනවා. පිරිමි ළමයෙක් කවොත් පුතේ ඊළඟට යද්දී පිරිමි ළමයි 3 දෙනා ඉන්නේ ගැහැණු ළමයි 3 දෙනා ඉන්නේ. මේ කියපු කාරණේ තේරුණාද? පන්ති නායකයා පුතේ පිරිමි ළමයෙක් වුණොත් ඊළඟ අවස්ථාව තෝරන්නේ යද්දී පිරිමි ළමයි 4 දෙනෙක් නෑ පිරිමි ළමයි 3 දෙනා ගැහැණු ළමයි 3 දෙනා පුතාලා උත්තරේ දෙනවා 6න් 3යි 6න් 3යි. ඒ පුතේ පන්තියේ නායකයා කවුරුද? පිරිමි ළමයෙක් වුණා. පන්තියේ තෝරගන්න නායකයා ගැහැණු ළමයෙක් වුණොත් මෙතන වෙන්නේ පිරිමි ළමයි ප්‍රමාණය 4ක් තියෙනවා ගැහැණු ළමයි ප්‍රමාණය 2යි. එහෙනම් සම්භාවිතාව 6න් 4යි 6න් 2යි රුක්සටහනේ දක්වන්න තියෙන්නේ. බලන්න මේ ගාන ඕගලන්ට තේරුණාද කියලා මම නැවත වතාවක් රුක්සටහන විස්තර කරන්නම්. හිටියේ පන්තියේ පිරිමි ළමයි 4 දෙනයි ගැහැණු ළමයි 3 දෙනයි. පන්ති නායකයා සඳහා තෝරගන්නවා පිරිමි දරුවෙක් වෙන්නත් පුළුවන් ගැහැණු දරුවෙක් වෙන්නත් පුළුවන්. 4යි 3යි 7යි පුතේ 7න් 4යි පිරිමි දරුවෙකු වීමේ සම්භාවිතාව ගැහැණු දරුවෙකු වීමේ සම්භාවිතාව 7න් 3යි. ඊට පස්සේ උපනායකයා තෝරන්නේ අපි දන්නවා පන්ති නායකයා තෝරගත්තට පස්සේ එයාව අයින් කරලා ඊළඟට තෝරන්නේ. එතකොට 7 දෙනෙක් නෑ පුතා 6 දෙනෙක්. ඒකයි සම්භාවිතාව 6න් ඇවිල්ලා තියෙන්නේ. පන්ති නායකයා පිරිමි ළමයෙක් වුණොත් එහෙම මෙතන තෝරද්දී පිරිමි ළමයෙක් අඩු වෙනවා. එතකොට පිරිමි ළමයි 3යි ගැහැණු ළමයි 3යි 6න් 3යි කියලා අපි මේ සම්භාවිතාව ලිව්වා. පළවෙනි තෝරාගෙන පන්ති නායකයා ගැහැණු දරුවෙක් වුණොත් ගැහැණු ළමයි ප්‍රමාණයෙන් එක්කෙනෙක් අඩු කරලා උපනායකයා තෝරන්නේ 4යි 2යි 6යි 6න් 4යි 6න් 2යි. එහෙනම් ගාන සම්පූර්ණයි. ඒ වගේම මම මේකට අවසන් කරා පුතාලට මේ සම්මන්ත්‍රණයේ අපි සාකච්ඡා කරන්න යෙදුන පළවෙනි පත්‍රයේ මේකට ලකුණු 100ක් ලැබෙනවා ඔයගොල්ලන්ට. ලකුණු ලැබෙන කොටස් ගැන මම පැහැදිලි කරමින් තමයි දැනන්ට හැදුවේ. ඉතින් හිතන ඔයගොල්ලෝ ප්‍රයෝජනයක් ගත්තා කියලා අපි ඉතාම ඉක්මනින් දෙවෙනි ප්‍රශ්න පත්‍රය දැන් සාකච්ඡා කරගමු ඉතාම සුළුයි.